හොඳයි ගෞරවනීය ස්වාමීන් වහන්සේ මෑණිවරණි ශ්‍රද්ධා බුද්ධ සම්පන්න පින්වත්නි අපි අපේ වැඩමුළුවේ 8 වෙනි ධර්ම දේශනාව සඳහා වෙනත් විදිහට කියනවා නම් අවසාන දේශනා වාරය සඳහායි අවස්ථාව පැමිණලා තියෙන්නේ. ඉතින් මේ දේශනාවට සියලු දෙනා tempත් වෙලා ශ්‍රද්ධාවෙන් යුක්තව සාදුකාරයක් පවතුමු. නමෝ තස්සේ භගවතු වරහතෝ සම්මා සම්බුද්දස්සේ නමෝ තස්සේ භගවතු වරහතෝ සම්මා සම්බුද්දස්සේ නමෝ තස්සේ භගවතු වරහතෝ සම්මා සම්බුද්දස්සේ යං කිංචි දිත්තං සුතං මුතං වා අජ්ජෝසිතං සච්ච මුතං පරේසං නතේසු තාදී සය සංවතේසු සච්ඡං මුසාචාපි පරින්ද පරංදහෙය්‍යාති තී ශ්‍රද්ධා බුද්ධ සම්පන්න පින්වත්නි අපි ඊයේ දක්වා දේශනා 7ක් එක දිගට පවත්වන්න යෙදුණා. අද මේ 8 වෙනි දේශනාව කලින් මතක් කරපු විදිහට ඒක සඳහා අපි මූලික මාතෘකාව වශයෙන් ඉදිරියෙන් තියාගත්තේ කාලකාරාම සූත්‍රය. ඒක සර්වචන් වහන්සේ විසින් දේශිත සූත්‍ර පිටකයේ අංගුත්තර නිකායේ චතුක්ක නිපාතේ සටහන් වෙන සංග්‍රහ වෙලා තියෙන සූත්‍රයක්. ඒකෙදී සර්වචන් වහන්සේ මේ පෘථග්ජන ලෝකයේට තමන් වහන්සේගේ සර්වඥතා ඥානය වැටහෙන ආකාරයෙන් විස්තර කරලා දීමට ගන්න ප්‍රයත්නයක් තියෙන. ඒක නිසා බොහොම සූක්ෂමව තද කරුණාවකින් සහ තද ප්‍රඥාවකින් යුක්තව සර්වඥාන්සේක විග්‍රහ කරනවා. ඒ සර්වඥ භූමිය ඒ වගේම ආශ්‍රක්ෂය භූමිය වශයෙන් ශුන්‍යතා භූමිය වශයෙන් සත්‍ය භූමිය වශයෙන් එක මට්ටම් වලින් තේරුම් ගැනීම සඳහා ඉතින් එහිලා දෙවියන් සහිත මරුන් සහිත බඹුන් සහිත දේව ප්‍රජාව සහිත ලෝකය දුටු දේ ඇසු දේ විඳි දේ හිතට ගත්ත දේ වශයෙන් තියෙන මේ සංස්කාර ඒ වගේ තියෙන මේ සීමිත භාවය සර්වඥාන්සේ දැකලා ඒ සීමිත භාවයේ තියෙන භයානකම දැනගෙනයි සිද්ධාර්ථ තාපසව සත්‍යය නැත්තම් පරමාර්ථය මොකද්ද කියලා හොයාගෙන ගියේ. ඊට පස්සේ සරුවචන් වහන්සේ අතුලාන්තයේ ඒකේ තියෙන අභිඥා ඥානේ ඒ සංස්කාර ධර්ම ටිකක් ගැඹුරින් දැකලා මේ සූත්‍රයේදී සඳහන් කරනවා ඒ දෙවියන් සහිත මරුන් සහිත බඹුන් සහිත දේව ප්‍රජාව සහිත ලෝකය යමක් දැක්කා කියනවනම් යමක් ඇහුවා කියලා කියනවනම් යමක් වින්දා කියලා කියනවනම් දිවෙන් නාසයෙන් කයින් යමක් හිතින් දැනගත්තා කියනවනම් ඒ එකක්වත් ඒ විදිහටම සත්‍යයයි කියා හෝ බොරුයයි කියා හෝ සරුවචනාංශේ බාරගන්නේ නැහැ. ඒ ගුණයට ලෝකයා දකින අහන විඳින දේවල තියෙන සත්‍යතාවයේ පිළිබඳව තමන් වහන්සේ తాදී බව අකම්ප්‍ය බව ප්‍රකාශ කරනවා. ඒ අත්වේ දකින්න දේ මා දන්නවා. හැබැයි ඒ දකින්නේ අර සතිය පිහිටවලා නෙමෙයි සීමිත සංස්කාර ස්වභාවයකින් ඇති වෙච්ච විඥානය හරහා දකින්නවා. ඒක මට හොඳට තේරෙනවා. නමුත් මම ඒකට මායින් කරන්නේ නැහැ. මම ඒක ගණන් ගන්නෙත් නැහැ. ඇත්ත කියන්න යන්නෙත් නැහැ. බොරු කියන්න යන්නෙත් නැහැ. ඒ වගේම මම මේ දේ මේ මතු පිට පේන දර්ශනය විනිවිදලා ඒකේ ඇතුළතත් මම දකින්නවා. අභිඥාවෙනුත් මම දකින්නවා මෙහෙම දැකිය හැකි බවක් තියෙනවා මම දකින්නවා. ඒ වගේ මේක හොඳට විඳිනවා. නමුත් මේ ඒ විදිහට ලෝකයා කියන විදිහට දැකීම හෝ සුවිශේෂ ඥාණයෙන් දැකීම හෝ නැත්නම් ඒ විඳීම් එකක්වත් මම මායින් කරන්නෙත් නැහැ. ඒව ළඟ හිටගන්නෙත් නැහැ. ඒව පිළිබඳව ස්ථාවරයක් ගන්න. ආන්නේක තමයි මෙතන తాදී ගුණේ වශයෙන් තථාගත ගුණේ වශයෙන් ਸਰවඥාන්සේ පෙන්ලා දෙන්නේ. ඒකක්වත් බොරු කියන්න යන්නෙත් නැහැ, ඇත්ත කියන්න යන්නෙත් නැහැ. ඒ නිසා ඒ විශේෂයේ අපන්නක ප්‍රතිපදාව එහෙම නැත්නම් අවිරුද්ධ ප්‍රතිපදාව තමයි తాදී ගුණය. මේ తాදී නොවෙන්නා වූ ලෝකයේ
කරදරයකින් තොරව පවත්වාගෙන යන තියෙන එකම ක්‍රමය. ඒක ඇත්ත කියන්නත් බෑ නරකයි කියන්නත් බෑ. යං කිංචි දිත්තං සුතං මුතං වා අජ්ජෝසිතං සච්ච මුතං පරේසං. යම් ලෝකයා විසින් දකින්නවා අහනවා විඳිනවා එව්වා මම දැක්කා මම වින්දා මම ඇහුවා ඒක නිසා මම සත්‍යක්මයි කියන්නේ කියලා අත්ත පොළවේ ගහ ලෝකයා සාක්ෂි දෙනවා. ලෝකයා ඒක අල්ලගන්න හදනවා. ඒක ළඟ හිට ගන්නවා. මේ දැකලා මම කියන්නේ මම අතගාලා මේ කියන්නේ මම අහලා මේ කියන්නේ කියලා කියන සමු සරුවචනාංශي ඔකට ඔව් කියන්නේ යන්නෙත් නැහැ. නැත්නම් තථාගතයන් වහන්සේ නමක් චීනාශ්‍රවෙන් වහන්සේ නමක් ඒකට ඔව් කියන්නේ යන්නෙත් නැහැ. නෑ කියලා ප්‍රතික්ෂේප කරන්නෙත් නැහැ. ආන්න ඒ ගුණය තාදී ගුණය ඒක කියන්න පුළුවන් මේ කියන දෙයට අවිරුද්ධ භාවය. කියන දේ විශේෂයි අපන්නක ප්‍රතිපදාව. ඒ නිසා Taman ඒක ඒ කියන කෙනාට වාදයක් නගන්නෙත් නැහැ. Taman අපන්නක ප්‍රතිපදාවට ආවයි කියලා අවිරුද්ධ ප්‍රතිපදාවට ආවයි කියලා ඒ දැකපු ආපේ කරනදල ගහපා දෙන්නත් බෑ. තම ඔහොම අපන්නක වෙන්න බෑ. මං කියන්නේ අහන්න ඕනයි කියලා හෝ මං කියන්නේ එක්ක ප්‍රතික්ෂේප කරන්න එක්ක ඕ කියන්න කියලා කිසිම එකකට වාද මොකයක් නගන්න බෑ. ඒ නිසා මේ පෘථග්ජන භූමියේ ਸਰවඥාන්සේගේ ਸਰවඥතාඥානෙ තාදී ගුණය ඕන දෙක අතර බොහොම ලස්සන සීහෙන පැහැෙන ගතියක් තියෙනවා. ඒ වගේම ඕනම කෙනෙකුට ඒ ਸਰවඥාන්සේගේ ඒ බණ අනුගමනය කරමින් ඒ නොසලෙන බව ඒ අෂ්ටලෝකේ ධර්මේ කම්පා නොවන බව ඒ තාදී ගුණය ඒ අපන්නක ප්‍රතිපදාව ජීවුන කරලා බලන්නත් ලොකු ආරාධනාවකුත් තියෙනවා මේකේ. ඒක නිසා ඒ අන්‍යයන් විසින් මේ සත්‍යයක් හැටියට දැක්කා හැටියට අහුවා හැටියට වින්දා හැටියට ඉදිරිපත් කරන ලබන මේ දේවල් යම් තාක් ඒ අත්ව ඒක දකින්නේ අත්නොමතිකව. ඒකට මේ ගාථාවේ ਸਰවඥයන් සඳහන් කරන්නේ සය සංගත කියලා. සය සංගතය සමාවිතින් සමම කොටු වෙච්ච දිට්ඨියක ඉඳගෙන යා දකින්නේ. සමාවිසින්ම සමාම කොටු කරගත්ත මාන්නක ඉඳගෙන යමෙක් යම් කිසි දෙයක් දකින්නේ. යමා විසින් තමන් කොටු කරගත්ත ආශාවක ඉඳගෙනයි තමන් යමෙක් දකින්නේ. වෙන විදිහකට කියනවා නම් මේ ලෝකේ දකින්න දේවල් බවටපත් වෙන්නේ තණ්හා මාන දිට්ඨි කියන තුන තියෙන කෙනාට පමණයි. අනික කෙනාට මේකේ දකින්න දෙයක් මේ ලෝකේ නැහැ. තියෙන ශූන්‍ය දෙයක්. නමුත් තණ්හා මාන තියෙන එකනට දිට්ඨි තියෙන එකනට මේකේ ගොඩාක් බලන්න දේවල් තියෙනවා. බැලුවමදි අනුට කියන්න දේවලුත් තියෙනවා. අනික කට්ටිය පිළිගත්තේ නැත්නම් ඒකට ගහපා දෙන්න දේවලුත් තියෙනවා. ඉතින් හැමදාම වාද. යම් තාක් තණ්හාමාන දිට්ඨි තියෙනවා නම් ඒ තාක් ඒ අත්ව ඒක අල්ල බදාගෙන මමයි කියාගෙන මගේයි කියාගෙන එහෙම නොකියන්නා වූ පිරිස විරුද්ධ පක්ෂයට දාගෙන ඉතින් දිගට රණ්ඩු කරනවා. නමුත් සරුවචන සඳහන් කරලා තියෙනවා ඒකෙදී ඒ අනු කෙනෙක් දුටු ඇසු එහෙම නැත්නම් විඳින ලද දේවල් එහෙමමයි කියලා මම පිළිගන්නෙත් නැහැ මම ප්‍රතික්ෂේප කරන්නෙත් නැහැ. ඒ නිසා ඒ පිළිබඳව මම ඒ ගතියට මම තාදී ගුණය කියලා කියනවා. ඒ විදිහට ඒ තේන සල්ලං පටිකච්ච දිස්වා මේ මිනිස්සු උල තියලා ඉන්න මිනිස්සු జాතියක් මේ ලෝකේ ඉන්නේ. කිසිම ස්පාසුවක් නැහැ. මේ තණ්හාමාන දිට්ඨි කියන උල් තුනෙන් උල තියලා ඉන්න මිනිස්සු විකාරයෙන් කෑ ගහනවා. Tamanට පේන දේ තමන්ගේ දන්නාව හැටියට ඒ දේවල් එක එක විදිහට අත්නොමතිකව අර්ථකථන දෙනවා. ඒ වගේම තමන්ගේ මාන්නේ හැටියට මානකාරකම් වල හැටියට අවමානේ අදිමානේ හැටියට දේවල් අර්ථකථන දෙනවා. ඒ වගේම දිට්ඨි තමන් ගත්ත ඉස්තාවරේ හැටියට දකින්න දේවල් පිළිබඳව ගහපා දෙනවා. ඉතින් ඒක කොච්චර බොරුවක්ද කියනවනම් ඒ කොච්චර පුස්සක්ද කියනවනම් ඒක කොච්චර කොම්බයක්ද කියලා කියනවනම් ඒක කාට හරි ඔප්පු කරලා පෙන්නකම් හදිස්සි ඉවරෙකුත් නැහැ. මොකද යාට මේ මනුස්සයාට කොහෙන් හරි දැනුමක් තියෙනවා මම මගේ තණ්හාමාන දිට්ඨියෙන් අල්ලගත්තේ අනිත් එක්කනාගේ තණ්හාමාන දිට්ඨිය මේහා සමාන නැති නිසා තව කෙනෙක් Taman ඉදිරිපත් කරන්නේ මතේ පිළිගන්න ලෑස්ති නැහැ. ඉතින් ඒකට මහා අඩුවක් තේරෙනවා. ඉතින් කොයි වෙලාවෙත් ඒ Taman ඉදිරිපත් කරපු මතය නැවත ගෙන හැරපෑම සඳහා මේකට කියන අත්නෝමති කියලා අපි සාසනයේ සඳහන් කරන්නේ. ඒ අත්නෝමතිය ඔලමුල කෙනා වැඩිම අනික් කෙනෙකුට ඔප්පු කරලා දෙන්න උත්සාහ කිරීම.
පුරාවට තියෙන එකයි. ඉතින් ඒක බුදුහාමුදුරුවෝ දකින්නේ උලක ඉඳෝපු එකෙක්, දිවස්වල හිටවපු එකෙක්. ඒකේ නා දකින්න දේවල් පිළිබඳව විකාරෙන් දොඩවන. ඒ වගේ දිවස්වල හිටපෙකන අනිත් කට්ටිය සාකි කරගන්න හදනවා. මන් දකින්න විදිහට දකින්න. මන්ට පේන විදිහට බලන්න ඕන. මම බලන දෘෂ්ටි කෝණයෙන් බැලුවේ නැත් බැලුවොත් ඔන්න මගේ කෙනා. යම් මෙහෙකින් මගේ දෘෂ්ටි කෝණයට විරුද්ධ න වස්තුව මොකද්ද? අපි එකතුනේ වෙන මොකටද? ඊට පස්සේ අපි විරුද්ධයි. ඒ නිසා එවැනි දිවස්වල හිටපු මිනිස්සු මේ හීනෙන් කෙන්දිරි ගන්නවා වගේ මේ කෙන්දිරියත් එක්ක තාදී වූ ශීනස්වෙන් වහන්සේට කිසිම ප්‍රශ්නයක් නැහැ. මොකද එයා ඒ දේ කෙන්දිරි ගන්න හැටි සර්වජන් වහන්සේ බෝසත් කාලේ තමනුත් විඳලා තියෙනවා. ඒ නිසා සර්වජන් වහන්සේ අතීතේ ප්‍රතික්ෂේප කරන්නේ. ඒ මනසේ පෙන්වන්න හදන, ඔප්පු කරන්න හදන, ගහපා දෙන්න හදන, වාද කරන්න හදන දේ ඇයි මේ මිනිස්යාට ඒ ගාය ඇවිල්ලා තියෙන්නේ? මේ මනස මොන වෙහෙසකින්ද මේක ඔප්පු කරන්න හදන කියන එක සර්වජන් වහන්සේ කිසිම ප්‍රශ්නයක් නැහැ. ඒකයි පළවෙනි ප්‍රකාශනයේදී සර්වඥතාවයෙන් සඳහන් කරන්නේ යම් කිංචි සදේවකස ලෝකස සමාරකස සත්සම්න බ්‍රාහ්මන පජාය සදේව මනුසාය යම් කිංචි දිත්තං සුතං මුතං පත්තං පරියේසිතං අනුවිචරිතං මනසා තමහං ඥානාමි. මේ ලෝකයා විසින් මේ පෙන්වන්න හදන ඒ දෘෂ්ටි කෝණය මට කිසිසේත්ම වැහිලා නැහැ. ඒක මම හොඳට දන්නවා. එකයි වෙනසකට තියෙන්නේ ඒ ගොල්ලෝ ඒ සීමිත ඉන්ද්‍රිය ඥානයක් කරා දකින්න දෙයට වැඩිය මම පරමාර්ථ පැත්තකින් එක දැකලා තියෙන නිසා මම ඒක ටිකක් සුවිශේෂී ඥානකමොත් දකිනවා. මම මේක ඒ සම්මති අත්දැකීම සහ පරමාර්ථ අත්දැකීම දෙකම ලැබලා තියෙනවා. ඒක නිසා මම ওই කවුරුත් කියන දෙයට උල්පන්දම් දෙන්න යන්නේ නැහැ. ඒකට ඉස්තහවරයක් මම ගන්න යන්නේ නැහැ. ඒකට මායින් කරන්නෙත් නැහැ. ඒක තමයි ඒක පවත්වාගෙන යෑම තමයි මේ තාදී ගුණය සඳහන් කරන්නේ. ඥානාමි පස්සාමි තතේව ඒතං. ලෝක්‍යාගේ தત્ත්වයේ තියෙන්නේ මම මේක තු වෙලා මේ කාමච්ඡන්දයේ හිර වෙලා කරන කතාවක්. මචං කවදාකවත් නිර්ාමිෂ ලෝකයක් දැකලා නැහැ. කවදාකවත් ධ්‍යාන සුඛයක් හෝ කවදාවත් විපස්සනා ඥානයක ඉඳලා මේ ලෝකේ තියෙන පුස්ත දැකලා නැහැ. මේකේ තියෙන හිස් භාවය දැකලා නැහැ. මේකේ තියෙන පාලනය කරගන්න බැරි තත්ත්වය දැකලා නැහැ. එයා ඒ නිසා දැකපු ඒ සීමිත කොටස පුදුම විදියට හුවා දක්වනවා. ඒ හුවා දක්වන හදන ගතිය අපහාසයට හෝ උපහාසයට ලක් කිරීම සර්වචනාංශ ළඟ නැහැ. ඒසා සර්වඥ භූමියේ පළවෙනි හතරෙන් එක තමයි සදේවකත ලෝකත සමාරකත සත්සමන බ්‍රාහ්මණියා පජාය සදේව මනුස්සාය දිත්තං සුතං මුතං පත්තං පරියේසිතං අනුවිචරිතං මනසා තමහං ඥානාමි. මම ඕගොල්ලත් එක්කම තමයි ඉන්නේ. මම මේ වෙන අලුත් චීන කන්නාඩියකින් බලනෝනේ මට තේරෙනවා. ඔය ඕගොල්ලෝ කේන්ද්‍රී ගාන්නේ ඇයි කියලා මට තේරෙනවා. නමුත් මට වෙලා තියෙන්නේ අර මොනරටකොට ඉස්සර පැත්තේ විතරක් නෙවෙයි මම පස්ස පැත්තේ බලලා තියෙනවා. ඒකට ඕගොල්ලෝ කට උඩ බලන බැලුවට මේ පැත්තෙන් දැකපු නැති එක දිහා මගේ කටහරා මොනරගේ පස්සත් පේනවා. මොනරගේ පස්සහරා ඕගොල්ලන්ගේ කට අරගෙන ඉන්න එකත් පේනවා. ඒක දැක්කට පස්සේ මම ඉස්සරහා පස්සේ දෙකම දැකපු නිසා මම ඕගොල්ලෝ විඳින සිලිලාරේට මම ඇවිල්ලා ජග් ගහන්න ඉන්නේ නැහැ. මම හේතු වෙන්න ඉන්නේ නැහැ. මම මොකේ ස්ථාවරයක් ගන්න කවදාද උඹලත් මේ පැත්තෙන් දැකපු දවසේ තීරේ බුදුන් කියන්නේ කවුද කියලා. තේරේ තතතාවි කියන්නේ මොකද්ද කියලා. තේරේ මේ දෙපැත්ත දැකීමේ තියෙන වටිනාකම මොකද්ද කියලා. දැන් ඔය තනිය හැම්බල්ලා කියන්නේ ගැඹුර දැකලා නෙවෙයි නිකම් දැකලා. නමුත් ගැඹුර දකින්න ඇස් දෙකකින් බලන්න ඕනේ. එතකොට තමයි සරුවචනාංශයේ දෙපේන්නේ. නිසා ඒකට කියනවා අපි සර්වඥතා ඥානය කියලා. ඉතින් ඒ විදිහට සර්වඥතා ඥානෙ පෙන්නලා සර්වචනාංශයේ ඒකේ තියෙන ශීනාශ්‍රව ගතිය වශයෙන් ඒකේ මම න උපට්ඨාසි මම ඒකෙන් ස්ථාවරයක් ගන්නෙ නෑ. ඔයගොල්ලෝ දැක්කා කියලා මම විශ්වාස කරන්න යන්නෙත් නෑ. නොදැක්කා කියලා විශ්වාස කරන්න යන්නෙත් නෑ කියලා ඒ අජ්ජෝසිතන් නැති තථාගතානං. ඒ වගේ බැස ගැනීමක් තසවච්චන් වංශයට නෑ. සරුවචනාංශේ ඒවා පිළිබඳ දක්වන මතිය සරුවචනාංශේ ඒක පිළිබඳ දක්වන නිගමනයේ නිතරම පටිච්ච සමුප්පන්නයි. මේ ඇති කල්ලි මේ වන්නේය. මේ නැති කල්ලි මේ නොවන්නේය.
ওই දෘෂ්ටි කෝණයෙන් බලනකොට ඒක එහෙම තමයි. නමුත් ඕක විතරක් නෙවෙයි ලෝකේ තියෙන දෘෂ්ටි කෝණේ උණාක් තියෙනවා. ඒ නිසා ඕක දැකලා ඕකෙන් කෑ ගහන මිනිස්සයාගේ තියෙන පටුකම ඒ ආකල්පේ හොඳට සරුවචනන්සල පේන. නමුත් ඒක අර කිව්වා වගේ කිසිසේත්ම නිග්‍රහයකට ලක් කරන්නේ කිසිසේත්ම ඒ මනුස්සයා ඉන්නේ හීනෙන් නැගිටවන්න යන්නෙත් නැහැ. යා හීනෙන් දැකලා මට අරින්න මට දකින්න මට අරින්න ඉඩ අරින්න මට දකින්න මගේ හීනේ කියලානේ ඔක්කොමලා ඉල්ලන්නේ. සරුවචනක බබදොය ගන්න මට කී ප්‍රශ්නයක් නැහැ. ඔය හීනේ බලන්න. මම ඔය අවදි කරන්න යන්නෙත් නැහැ. ඔක හීනයක් කියන්නේ යන්නෙත් නැහැ. හැබැයි මතක තියාගන්න මම හීන දැකලත් තියෙනවා මම අවදි වෙලා ඉන්නේ. ඒ නිසා ඔය හීනෙන් කෑ ගහන දේවල් පිළිබඳව මම කලබල වෙන්න යන්නේ නැහැ. නැත්තම් ඔය දකින්නේ හීනයක්. ඔය දකින්නේ මායාවක්. ඔය දකින්නේ විඥාවක්. ඒ විඥාකාරයා කරන හරියක් කරන්නේ මිනිස්සුන්ගේ සල්ලි අරගෙන මවාපෑමක්. එයින් සර්වචනාංශ කියන්නේ මම මේක දන්න නිසා මම විඥාවේ තියෙන මායාකාරී බව විඥාවේ තියෙන මත් කරන ස්වභාවය මම හොඳට දැකපු නිසා ඔයගොල්ලෝ විඥාව රසවින්දට ඒ පොඩි එකාගේ මනාපෙනේ. ඒකට තරහක් නැහැ. හැබැයි කවදාකවත් මං එන්නේ නැහැ ඌට සාක්ෂි වෙන්න. මං එන්නේ නැහැ ඌට මේ ඉෂ්ඨාවරයක් ගන්න. ඒකයි මේකේ තියෙන මේ තථාගතයන් වහන්සේගේ තියෙන නොසලින ගතියත් ඒ තණ්හාමාන දිටි සහිත කෙනාගේ තියෙන දැඩි ග්‍රහය එහෙම නැත්නම් මේකමයි සත්‍ය කියන එකත් අතර තියෙන වෙනස. ඉතින් මේක හරි ලෝකේ වෙන කිසිම කෙනෙක් දැකපු නැති 아무තු දෘෂ්ටි කෝණයක් නැත්නම් දැක්මක් මේ අපේ දැක්මට අපේ සාමාන්‍ය ලෝකෙට එකතු කිරීමක් කරන්න. ඒ නිසා යම් කිසි දෙයක් මම දැක්කා මම ඇහුවා මම රස වින්දා නැත්නම් මම ගඳ වින්දා මම පහස වින්දා කියලා තමන්ගේ ලෝකයට එකතු වෙන්නේ අපි කියනක සංස්කාර කරගන්නවා කියලා අවිද්‍යාව ඇති තාක්කල් පමණයි. අවිද්‍යාව නැති කල්හි ඒ දේවල් මේ ලෝකේ ලස් ගොඩාක් දේවල් තියෙදි මම මේක දැක්කා කියලා මේක ඇහුවා කියලා මේක වින්දා කියලා අහුල ගැනීමක් වෙන්කොට දැන ගැනීමක් අවශ්‍ය කරන්නේ නැහැ. වෙන්කොට දැන ගැනීමක් කරනවා නම් මේක අර්ථ වැඩිය හොඳයි මේක මට වේවා මේක මට නොවේවා කියලා ඒ වෙන්කොට දැන ගැනීමක් එන්නේ විඥානයේ මේ දෙකට බෙදලා ද්වේතාවයකටපත් කරලා මේක හොඳයි මේක නරකයි මේක සාධාරණයි මේක අසාධාරණයි මේක ධාර්මිකයි මේක අධාර්මිකයි කියලා මේ දෙකට බෙදීම හට ගන්න අනිවාර්යයෙන්ම මෝඩකමක් ඕනේ. අනිවාර්යයෙන්ම අන්ධකාරයක් ඕනේ. මෝහයක් අවශ්‍යයි. ඒක නිසා අවිද්‍යාව නිසායි අපි මේ දේවල් රැස් කරන්නේ. අරදී මගේ ඒක මගේ මනාපේ මේක මගේ රුචිය මේක මගේ අම්මා දීපු දේ අප්පා දීපු දේ කියලා මේ ලෝකේ තියෙන සියල්ල අතහැරලා යන තියෙන ලෝකේ කොටසක් අරගෙන ඒ සඳහා පුදුම විදිහට ව්‍යාපාර කරනවා. ඒ ව්‍යාපාර කරන්න හේතු වෙන ආසන්න කාරණාව අවිද්‍යාව නිසා අවිජ්ජාපච්චය සංඛාරා අවිද්‍යාව යම් තාක් ඇද්ද ඒ තාක්කල් මනුස්සයා මේ රැස් කිරීම සකස් කිරීම දේවල් අතරින් තෝරා බේරා ගැනීම යාගේ මනාපේ බවටපත් වෙනවා. ජීවන රටාව බවටපත් වෙනවා. මෙන්න මේ තෝරාගත් සීමිත කොටසක් හරහා තමයි විඥානය පහළ වෙන්නේ. සංකාරපච්චය විඥානසා විඥානේ කවදාකවත් සම්පූර්ණ චිත්‍රය දැකලා නෙවෙයි මතුවෙන්නේ. විඥාණය තියෙන සංස්කාර විශ්ින් දෙන ලනුව විතරයි. ඔය රාජ්‍ය නායකයෙකුට කවදාකවත් තත්ත්වේ බලන්න දෙන්නේ නැහැ. වට කරගෙන ඉන්න කට්ටිය Tamanට ඕන ටික විතරනේ පෙන්වන්නේ. ඉතින් මේ රාජ්‍ය නායකයා හදන සෑම මේ සකස් කිරීමකම මේ සලසුමකම තියෙන්නේ ඒ පත් කරගන්න ලද අනුශාසකයන් විසින් පෙන්වන ලද්ද. ඒ දවස්වල කියන වගා සංකාමේ තියෙනකොට ඒ හෙලිකොප්ටරයෙන් ගිහිලා පෙන්වලවල රිලා තනකොළ පිපිච්චාම උඩට එන කරල හරි කහ පාටයි. යායට පිපිලා තිබ්බම හෙලිකොප්ටරෙන් ගිහිලා පෙන්වනවලු ඒ ලොක්කගේ නම කිව්වොත් ඕගොල්ලෝ මම පක්ෂයකට ඇදලා නිසා මම ලොක්කගේ නම කියන්නේ. ওই යායට තියෙන කුඹුරු ඇවිලා පිපීතිලා තියෙන පැහිලා තියෙන කියලා. ඒ ලොක්කා බොහොම සතුටු වෙනවා. එක දිගට රිලා මල් පිපිලා. ඒ තනකොළ జాතියක්. ඒක වන්ද කරගන්න බැරි ඉඩම් විනාශ කරන තනකොළ జాතියක්. මානා වගේ මල් පිපිච්චාම පෙන්වලවන්න ගානේ හෙලිකොප්ටර් එකේ මේ අපි වාවන වගා සංග්‍රාමයේ ප්‍රතිඵල. ඊට පස්සේ ගොවියෝ තෝරාගෙන ඒ වාපු ගොවියෝ තෝරන්නේ ඒකට කාඩ්බෝඩ් වලට පලන්දලා ගොවි රජවරු තෝරනවා. ගොවි රජවරු දෙනවා ගොවි රජ තනතුරු දෙනවා. ඉතින් ඒකල හිතනවා යථා කාලේ අපේ රට ස්වයං පෝෂණය වෙනවා කියලා. ඉතින් අපි විශ්වවිද්‍යාලෙන්ද අපිට පෙන්නවා ඒ රජේ රවටඬ ඇඳපු ප්‍රස්තාර.
ඒ ප්‍රස්තාරේ පොඩ්ඩක් උඩට යන එකක් අල්ලගෙන ඒක දික් කරලා පෙන්නවා අසවල් දවසේ එනකොට රටින් සාරට සහලින් ස්වයං පෝෂණය වෙනවා. මේ දවස් අවුරුදු දෙක යනකොට අපිට පිටරට යවන්න පුළුවන් කියලා දැන් ඒ කියපු අවුරුදු පහුවෙලා බොහෝම කල්. නමුත් තාම හාල් ගෙන්නනවා. ඉතින් මේ වගේ හීනෙක තියෙන ඉතින් අපි මේ රාජ්‍ය නායකයෙක් සහ රාජ්‍ය උපදෙස් දෙන තකතිරුවන්ගේ වැඩේ තමයි ඔය සංස්කාර කරන්නේ. ඒ නිසා මේ තමන්ගේ හිතේ තියෙන සංස්කාර ටික මේ විඥානයේ සම්පූර්ණ කොටු කරලා ඒ ටික පෙන්නගෙන මේ කටයුත්ත කරන්න වෙන මොකටවත් නැහැ මේ සංසාරේ අතෝරක් නැතුව පවත්වාගෙන යන්න. මේකේ කැඩෙන හිතෙන ගතියක්, මේකේ බින්දෙන සුළු ගතියක්, මේකේ අනිත්‍යත්වයක්, මේකේ දුකක් පෙන්වන්න නැතුව සකස් කරන ගතිය. ඒක නිසා අපි යම් වෙලාවක ඒ අර සර්වඥතා ඥානෙ පෙන්වන විදිහට දිව්‍යයන් සහිත මරුන් සහිත බඹුන් සහිත සමන බ්‍රාහ්මණයන් සහිත දේව ප්‍රජාව සහිත ලෝකයේ ඇසීම් දැකීම් විඳීම් මනසින් පත්වීම් සොයා බැලීම් කියන මේ සේරම කරන්නේ මෙතන මේ සංස්කාර භූමියේදී කතා කරන්නේ ඉන්ද්‍රිය ප්‍රතිපද ඥාන. මේ ඉන්ද්‍රිය ප්‍රතිපද ඥානයේදී අපිට සාමාන්‍යයෙන් ඔය සක්මන් කරනකොට ඒක යම් ප්‍රමාණයකට ලං කරලා පෙන්වන්න පුළුවන්. එහෙම නැත්නම් අපිට සාධකයක් වශයෙන් ගන්න පුළුවන් පරියන්කේදී නැතුව නෙවෙයි. සක්මන් කර කර ඉන්න වෙලාවේදී අපි මේ ඉන්ද්‍රියපද්ද ඥානය කායानुපස්සනාවට හිර කරලා අනිත්‍යව නතර කරලා මේ කායानुපස්සනා කියන මේ කයට දැනෙන හැපීම එහෙම නැත්නම් කාය ප්‍රසාදයට දැනෙන ස්පර්ශය භාවනා අරමුණක් කරගන්නවා ආයාසයෙන් ප්‍රයත්නයෙන් භාවනා අනුග්‍රහයක් වශයෙන් රූප බලන්නේ නැහැ, ශබ්ද අහන්නේ නැහැ, ගන්ධ රස විඳින්නේ නැහැ, දිවෙන් රස බලන්නේ නැහැ. කයට එන පොට්ටබ්බය විතරක් ආනාපාන වායු පොට්ටබ්බ ධාතුව හෝ පය තියෙනකොට පය පොළවේ වදින පොට්ටබ්බේ. කයට ගොදුන පොට්ටබ්බේට හිත යොමු කරන්න උත්සාහ කරනවා. හරි අමාරු. මොකද හේතුව රූප ආසයි දෙअसත් ආසයි රූප බලන්නට. දෙකනත් ආසයි ශබ්ද අහන්නට. නාස්පුඩු දෙකත් ආසයි සුවඳ ගඳ බලන්නට. දිවත් ආසයි රස බලන්න. ඉතින් ඒගොල්ලෝ කියනවා ඇයි මේ එක්කෙනෙකුට විතර සලකන්නේ? ඇයි මේ කයට විතරයි ආහාර දෙන්නේ? ඇයි මට රූප නැත්තේ? ඇයි මට ශබ්ද නැත්තේ? ඇයි මට ගඳ නැත්තේ? රස නැත්තේ කියලා ඒ අනික් හතර දෙනාම බලාගෙන ඉන්නවා. ඒ නිසා රූපයක් දැක්කපු ගමන් හිත හැංගුම දාන ලස්සන කුරුල්ලෙක් දැක්කයි කියලා සක්මන් කරන බව මත ගන්න උණු රූප බලන්න යනවා. එහෙම නැත්නම් ශබ්ද අහන්න යනවා. ගන්ධ රස පහස විඳිනවා. ආන්නේ යනකොට පේනවා එක වෙලාවක සක්මන් කරන එක චිත්තක්ෂණයක ඕනේ නම් ඇස් දෙක ඇරලා ඉන්න වෙලාවක ඇති තරම් රූප තියෙනවා. රූප රස විඳිනේ කරන්න පුළුවන්. එතකොට මේ පුදුරට බලන්නෙක් වෙන්න සුදුසුකම් තියෙනවා. කන් දෙක හොඳට තියෙනවා, ශබ්ද තියෙනවා, අවශ්‍ය නැ අසන්නෙක් බවටපත් වෙන්න සුදුසුකම් තියෙනවා. නාසය හොඳට තියෙනවා, අවට පරිසරයේ ওই වටිනකම තියෙන හොරිකට බල්ලන්ගේ වාසිය ඒකටත් අපිට අරමුණු තියෙනවා. නිකන් ගඳක් තරක් නැතුව නෙවෙයි. ඒකටත් ඒ උන ගඳ බලන්නෙක් වෙන්න පුළුවන්. ඒ වගේම රස බලන්නෙක් වෙන්න පුළුවන්, නැත්නම් පහස ලබන්නෙක් වෙන්න පුළුවන්. මේ පහම එක සැරේ වෙන්න බෑ කියන එක විතරයි අපිට තේරුම් ගන්න තියෙන්නේ. මේ පහෙන් එකයි එක සැරයකට ගන්න පුළුවන්. මෙන්න මේ එක මේ වෙලාවදී මම දැන් භාවනා කරන එක නම් ඒක පූර්ව නිගමනයකින් අරගෙන තියෙනවා මම ස්පර්ශය විතරයි බලන්නේ අනිත්‍යව ප්‍රයත්න කරනවා කියලා. අපි හිතුව මෙහෙම නැතුව නිකන් ඇවිදින වෙලාවක් කියලා ඕනනම් අහන්නෙක් වෙන්න පුළුවන්, දකින්නෙක් වෙන්න පුළුවන්, ගඳ බලන්නෙක්, රස බලන්නෙක්, පහස ලබන්නේ. මෙන්න මේ වගේ අවස්ථා පහක් තිබ්බහම ඊගාව චිත්තක්ෂණේ මම බලන්නෙක් වෙයිද, අහන්නෙක් වෙයිද, ගඳ බලන්නෙක් වෙයිද, රස බලන්නෙක් වෙයිද, පහස ලබන්නෙක් වෙයිද කියන එක කාගේ න්‍යාය පත්‍රයටද සිද්ධ වෙන්නේ කියන එකයි මම මේ නගන්න හදන ප්‍රශ්නේ. සක්මන් කරනකොට ඊගාව චිත්තක්ෂණයේ මොකක් බවටපත් වෙයිද? ඒකේ න්‍යාය පත්‍රය කාගේ අතේද තියෙන්නේ? කාට ඕන එකද සිද්ධ වෙන්නේ? ඉතින් මේ සරුවචන් වහන්සේ පෙන්ලා දෙන්න හදාන්නේ ඉතින් ඒ වෙලාවේදී ඒ සක්මන් කරගෙන ඉන්නකොට අර කැකිලි රජුගේ කතාව වගේ ලස්සනට ඇඳගත්ත කාන්තාවක් ගියොත් ඉතින් අපි අම්මන්ඩිට දොස් කියනවා මගේ භාවනාව කැඩුවා, සතිය කැඩුවා, කාමයේ ඉපදුවා, ඒ අම්මන්ඩි මරන්න ඕන. නෑ ඉස්රායිල් ලස්සනට ඇඳගෙන මේ උමරි පපා ලැසි ගමනින් එහෙම ගියා.
ඒක නිසා මම සක්මන කඩලා බලන්නෙක් බවටපත් කරා. එහෙම නැත්නම් කවුරු හරි සින්දුවක් මොනවා හරි කිව්වා නැත්නම් මොනවා හරි හරුපකින් බැන්නා. ඒකට ඒක පාට අහන්නෙක් බවටපත් වෙනවා. ඒකට මේ බැනපු එකනව සින්දු කෙපෙකන වැරදි. ඒ නිසා අපේ තියෙන ඊගාව චිත්තක්ෂණයට අපි යන න්‍යායපත්‍රේ මොකද්ද තීන්දුව කරන්න කියලා අපි පුදුම ආශාවකින් බාහිර නියෝජිතෙක් හොයනවා. ඒකලෙල යාට වරද පටවනවා. ඒක තමයි කැකිල්ලේ තීන්දුවේ තියෙන වටිනා ආදර්ශය. නමුත් සරුවචනන්සේ සඳහන් කරනවා මේ අරමුණු පහක් රූප ශබ්ද ගන්ධ රස ස්පර්ශ. ඇහ කන දිව නාසය කය අපි මනස පැත්තකට තියමු. මේ තියේදී ඊගාව චිත්තක්ෂණය මම මේ දේ තෝරන්නේ තණ්හා මාන දිට්ඨි තුන කෙලස් මුල් තුන අනුයි කියලා. තමයි වැඩියෙන්ම තෘෂ්ණාව ඇති කරන්න පුළුවන් දෙයට හිත ඉබේ ඇදිලා යනවා. ඒකට වළක්වන්න පුළුවන් ශක්තියක් භාවනා නොකරන එක නා තුල නැහැ. ඊගාට Tamanට මාන්නක්කාරකම ගන්න මේ මෙච්චර සෙනග හිටියා මං විතරයි ඒක දැක්කේ. අනික් කිසි කෙනෙකුට හම්බුන්නේ නැහැ. මමයි දැක් හරියට දැක්කේ කියලා වටිනා දෙයක් තිබ්බට මේ මිසුන තෝරන්න තේරෙන්නේ නැහැ. මං විතරයි දැක්කේ. මම ලස්සන දෘෂ්ටි කෝණයකින් හොඳ ෆොටෝ එකක් ගත්තා. මම හොඳ ෆොටෝ කැචර් කෙනෙක් කියලා ඒක පෙන්වන්න හදනවා. එතකොට තමන් ඒකෙන් මාන්නයක් ගන්න හදනවා. එහෙම නැත්නම් මේ තමන් මං හිටපු ඒ වෙලාවේ මං එතන හිටපු නිසානේ දැක්කේ. මගේ දෘෂ්ටි කෝණේ වෙන කෙනෙකුට ගන්න බෑනේ. මම මෙතන හිටපු නිසා මේ හිටපු තැන මමයා. මුල් බෑගත්ත තැන අනික් කෙනෙකුගේ තැනට වැඩිය වෙනස් නිසා මට ලස්සන සම්පූර්ණ චිත්‍රය බලා ගන්න හම්බුනායි කියලා මම අහෝ ඉස්සර කරන නිසා මේ තණ්හාමාන දිට්ඨිය අනුව තමයි අපි මේ පහෙන් එකක් තෝරගන්නේ. ඒ දේ මත අපි කොච්චර ඇලෙනවද කියනවනම් හතරක් අමතක වෙච්ච බවත් මතක නැති වෙනවා. පහක් channels තියෙන ටෙලිවිෂන් එක channel එකක් අපි ඕපන් කරන එක දිගේ බලන ඉන්නකොට අපි ඒකේ තියෙන ශෝකාන්තයක් හරි දුක්ඛාන්තයක් හරි ඒකේ කොච්චර ඇලි ගලි බලනවද කියනවනම් ඒ වෙලාවේ මේ ටෙලිවිෂන් එකේ තව channels හතරක් තියෙන බව අපිට රස විඳින්න බෑ. රස විඳොත් මේ යන channel එක රස විඳින්නට තද බාධාවක් වෙනවා. ඒ නිසා channel එකත් උත්සාහ කරනවා අපි එතන තියාගෙන ඉන්න. අපිත් හිතනවා පූර්ණ රස විඳිනයක් කියලා කියන්නේ ඒ নিমগ্ন වෙනවා. ඒකට තමයි අජ්ජෝසිතේ කියලා කියන්නේ. ඒකට තමයි උපට්ඨාසි කියලා කියන්නේ. ඒකට තමයි බැස ගන්නවයි කියලා කියන්නේ. අබිනිවේෂණයි කියලා කියන්නේ. මේ අබිනිවේෂණය කොච්චරද මත් කරනවද කියනවනම් තමන්ට අවස්ථා 6ක් 5ක් තිබුණා. පහෙන් එකක් තේරුවා තණ්හා හොටෝ තිටියටෝ මානෙට. අනික් අවස්ථාවල් මට ගිලි වුණා. එව්වලෝ සදාකාලෙට මගෙන් ගියාමයි කියන ඒ පාඩුවත් කාටවත් තේරෙන්නේ නැහැ. මේ සංස්කාර වුණාට පස්සේ අවිද්‍යාව ඒ තරම්ම මායාකාරී නිසා. අන්න මේ සීමිත සංස්කාරයෙන් මේ පහක් තියෙන එකෙන් ගන්න එකෙන් තමයි සම්පූර්ණ විඥානය හැදෙන්නේ. ඒ නිසා ඊටු පහෙන් අපිට හැලෙන තොරතුරු කිසිසේත්ම අපේ විඥාණයට සම ආහාර දීමට කටයුතු කරන්නේ නැහැ. ඒ නිසා විඥානයේ අන්තභාගමයි හැමදාම. ආනේ විඥාණයෙන් දැකලා තමයි අපි මේ මම දැක්කා මම ඇහුවා මම දැක්කේ දේ ඇත්තයි සත්‍යයි සත්‍යං මුසං මේකේ සඳහන් කරලා තියෙන ඥානාමි පස්සාමි තතේ වේ තමයි මම දැක්කා මම දන්නවා ඒක එහෙමමයි කියලා. ඒ ගහපා දෙන විඥානයේ තියෙන මේ මායාකාරී ගතිය සීමිත සංස්කාරයන්ගෙන් පෝෂණය ලැබෙන විඥානය මොනතරම් වැරදි නිගමනයකද ඉන්නේ කියන එක දන්න නිසායි සරුවචනාංශයකට හේතු වෙන්නේ නැති. ඉෂ්ඨාවරයක් ගන්න නැත්තේ. ඒ වගේම සරුවචන දන්නවා සෑම පු탁ජනෙක්ම ඒ මට්ටමේ ඉන්නේ. ඉතින් ඒ මනුස්සයා ගත්ත ඒ මතාන්තරය එහෙම නැත්නම් එයාගේ අත්නෝ මතිය කවදාකවත් ඒ පුද්ගලයා Taman අභියෝග කෙරුවොත් මිස වෙන කවුරු කෙරුවත් එයාට තරහ යනවා. ඔබට තියෙන්නේ අත්නෝ මතියක්. ඔබ දකින්න එක පැත්තයි මේ චිත්‍රය කියලා කිව්වහම කෙනෙහිල්ලක් වෙනවා. නමුත් ඊට පස්සේ ගන්න තීන්දුව අනිවාර්යයෙන්ම වග වෙන්න වෙනවා. ඒ සීමිත තොරතුරු ප්‍රමාණකින් ගත්ත ඒ තීන්දුව නිසා සරුවචනාංශ මෙතෙන් සඳහන් කරනවා මම මේක දන්නවා. මේ තණ්හාමාන දිට්ඨි බරිත ලෝකය මේ සීමිත ඉන්ද්‍රිය ප්‍රතිබද්ධ විඥානයකින් ලබන මේ දේවල් වල තියෙන පුස්කම නිසාම ඒකේ තියෙන හිස්කම නිසාම ඒකේ තියෙන ශූන්‍යකම නිසාම මේ මනුස්සයා ඒක දැඩිසේ අරගෙන මෙයමයි සත්‍ය අනිසියල්ල බරුයි කියන ධර්මයට ඔලොමල ගාවයක්පත් වෙනවා. කවදා හරි දැක්කොත් මේ එකක්
තේරීම නිසා 4ක් පාවා දෙනවයි කියලා බැරිද මේ එකක්වත් තෝරන්න නැතුව සියල්ල විශේෂ සමහිතින් බලනින්න. කිසියම් තේරුමක් නැතුව එන සියල්ල විශේෂ සමහිතින් බලනින්න. ඒක මේ සතිය සමාධිය දෙක එල්ල වෙච්ච නැති හිතට ඇත්තටම බෑ. ඒක සුදුසුකම් නැහැ. එනිසා මෙවැනි භයානක රෝගයක් තියේදී මේ පුද්ගලයාට සිද්ධ වෙනවා සතිය පිහිටවන්න. ඊට පස්සේ සමාධියකට එන්න. සතියකට සමාධියකට ආවට මදි මම මෙතන මේ ආවේ මේ ඉන්ද්‍රිය ප්‍රතිපදව ආංශිකව ලබන මේ තොරතුරු රාශියකින් ගත්ත විනිශ්චය සහිත මේ හිටපු ලෝකයෙන් තාවකාලිකව ආර්ය පරිශ්‍රණික නාමයෙන් මිදෙන්නයි කියන එකවත් සම්මාදිට්ඨිය නැති වුණොත් සතිය සමාධිය තිබුණත් එයා ඒ පේන දකින අහන සියල්ලම හල්ල බදා ගන්නවා. ඒව එක්කෝගෙම සිත් පීඩා ගන්නවා. කමඨාන් සුද්ධ කරනකොට මේක අපි සුද්ධ කරලා දෙන්න ඕනේ. උදාහරණයක් වශයෙන් කියනවා අපි ස්පර්ශයේ විතරක් මූල කර්මස්ථානයක් කරගමු. රූප බලන්න එපා, ශබ්ද අහන්න එපා, ගන්ධ රස එපා. පොඩි පරිේශන මට්ටමකට පොඩි උත්සාහයක් කරලා බලන්න. ඒකල අපි හිතමු ආනාපානී හිතුවා ගත්තයි කියලා. නැත්නම් සක්මණේ හිතුවා ගත්තට පස්සේ ඒකේ සතිය පිහිටියාට පස්සේ සක්මණේත් ඒක සත්‍යයි නමුත් පරයන්කේදී බොහෝම ප්‍රසිද්ධ වෙනවා. ඒ සතිය පිහිටුවා ගන්න ගත්තා වූ නිමිති අරමුණු එහෙම නැත්නම් සංඥා ක්‍රමයෙන් ගෙවෙනවත් එක්කම හිත ඉන්ද්‍රිය ප්‍රතිබද්ධ තත්වයෙන් විනිර්මුක්ත වෙනවා. ඉන්න කය නොදෙනිය. බාහිර සද්ද තිබුණාට Tamande බාධා නැත්තනකට එනවා. ගත්ත ඒව නැති කරන ගත්ත අරමුණ මූල කර්මස්ථානෙත් නැති වෙනවා. අන්න එතෙන්දී හිත ඒපත් වෙන తত্ত্বය ඉන්ද්‍රිය ප්‍රතිබද්ධ නැහැ. කොච්චර ඉන්ද්‍රිය ප්‍රතිබද්ධ නැද්ද කියනවනම් Taman ඉඳගෙන ඉන්නවද හිටගෙන ඉන්නවද කියන එක මතක නැති වෙනවා. ඒ කාලය ඇතුළත නිින්ද ගියාද නැද්ද කියනකවත් මතක නැති වෙනවා. අන්න මේ தත්වෙට ආවට පස්සේ අපි කියන එතන සතියක් සමාධියක් තියෙනවා. ඒ පුද්ගලයාට පිටින් සද්ද ඇහෙන්නත් ඉඩ තියෙනවා. කයේ වේදනා දැනෙන්නත් ඉඩ තියෙනවා. හිතවිලි යන්නෙන්නත් ඉඩ තියෙනවා. වරින් වර ආනාපානෙ මතුවෙන්නත් ඉඩ තියෙනවා. මෙන්න මේකට නොසලී ඉන්න ගතියත් යම් తాදී ගුණයක් පෙන්වනවා. ඉතින් ඊගාට මම මොකද්ද කරන්න ඕනේ? මම මේ අසරණ වෙලාද තනි වෙලාද ආදි වශයෙන් අර ඒ පාදගත්ත මේ දියට බොරදී එකතු කරන්නේ නැතුව අනාකූල කරගත්ත මේ ප්‍රවාහය ආකූල කරන්නේ නැතුව මෙන්න මේ ඇහෙන් විනිර්මුක්ත කනෙන් විනිර්මුක්ත නාසයෙන් දිවෙන් අඩු ගන්න මේ ආස්වාද ප්‍රසආස වායෝ පොට්ටබ්බ දාතිමුත් විනිර්මුක්ත මෙතනදී අර දෙවියන් සහිත මරුන් සහිත බඹුන් සහිත සමන බ්‍රාහ්මණයන් සහිත දේව ප්‍රජාව සහිත ලෝකේ ditta sutta muta විඤ්ඤාත කියන දේෙන් తాවකාලික සමුගැනීමක් වෙනවා. මෙතෙන්දී අපි කොච්චර බය වෙනවද කියලා බලන්න. අපි කොච්චර සහලවනවද කොච්චර මේ අනිශ්චිතතාවයකටපත් වෙනවද නිදිමතකටපත් වෙනවද ඊක කොච්චර කලකොල වෙනවද කොච්චර මේ தത്വයට අපි මේ අනිශ්චිත බව නැත්තම් මොකද්ද මේ වෙන්න හදන්නේ කියන්නේ නැති බුදුමාකාර බයකටපත් වෙනවා. කවදා හරි මේ පුද්ගලයා තාදී ගුණේ සඳහා යෑමේදී මෙතනදී නොසැලෙන ගතියක් ඕනේ. මෙතනදී සද්ධාාවක් ඕනේ. මෙතනදී වීරියක් ඕනේ. මෙතනදී වීරිය සතියක් ඕනේ. සමාධියක් ඕනේ. ප්‍රඥාවක් ඕනේ. මේ පිරිසුදු කරගත්තේ ගෙනියන්න කියලා කියන්නේ අර ditta sutta muta විඤ්ඤාත පත්ත පරියේසි තන විචර්ච මනසා කියනවා නැතුව නොසැලී ඉන්න ගතියක් ඇති කරනවා. යහට මෙහාට වදින්න නැතු හුලං නැතුව පහන උඩටපත් වෙනවා. පහන් දැල්ල කෙලිම උඩටපත් වෙනවා. ඊට පස්සේ ඒක හොඳට පුරුදු කරනකොට එහිම ඒ විවේක ස්ථානයේ ඉන්නකොට වටින් සද්ද ඇහෙනවා ඒත් අවශ්‍ය නම් අර විවේක ස්ථානයේ සමාදන් වෙලා ඉන්න පුළුවන් සද්ද වලට කලබල වෙන්නේ නැතුව යම් තරම් වේදනාවක් දැනෙනවා ඒත් Tamanට අර විවේකයේ සරණ ගිහිල්ලා ඒ කියන හුදේකලා බව සරණ ගිහිල්ලා ඒ කියන අපන්නක බව සරණ ගිහිල්ලා ඒ කියන විස්රාම බව සරණ ගිහිල්ලා සද්ද තියෙද්දි ඒක මම නෙවෙයි මගේ නෙවෙයි කියාගෙන වේදනාව තියෙද්දි ඒක මම නෙවෙයි මගේ නෙවෙයි කියාගෙන ඉතිවිලියාවත් ඒක මම නෙවෙයි මගේ නෙවෙයි කියනවා නම් ඒ වගේ දුක් පීඩා නොගැනීමේ සාත්‍රයක් මෙතන දුක් පීඩා නොගැනීමේ විනෝදාංශයක් මෙතන පුරුදු කරන්න පුළුවන්. ඒකටත් පූර්ණ තාදීත්වයක් හිට නැහැ. නමුත් මේ තාදී බවට පෙන්නනවා ටිකක් කරදරන දේවල් තියෙනවා සද්ද තියෙනවා හැබැයි මට නෙමෙයි ආමන්ත්‍රණය කරන්නේ වේදනාවක් තියෙනවා හැබැයි මට
දරාගෙන ඉන්න පුළුවන්. හිතවිලි එනවා ඒවා මගේ දරුවෝ නෙවෙයි. අහලා යන හිතවිලි. ආනාපානෙත් වරින් වර එනවා ගණන් ගන්නෑ මායින් කරන්නේ. අර තියෙන විවේකීකම හිටියොත් ඒ යෝගාචරණ ඊට වැඩිය බරපතල විදියට සද්ද වේදනා හිතවිලි ආවත් මේ කියන හුදකලා බව මේ කියන විවේකය මේ කියන විස්රාමයේ සදාකාලිකව Taman ළඟ තියෙනවා. ඒක මිනිස්යාගෙන් අයින් කරන්න පුළුවන් ශක්තියක් ලෝකේ නැහැ. නමුත් මිනිස්යාගේ තියෙන තණ්හා මාන දිට්ඨි නිසා මේ විවේකයට නෙවෙයි ඡන්ද දෙන්නේ මතුවෙන වේදනාවට. මතුවෙන සද්දෙට. මතුවෙන හිතවිලි. ඊට පස්සේ අහනවා දැන් මේ ඉන්නකොට හිතවිලක් ආවත් මොකද කරන්නේ? සද්දයක් ආවත් මොකද කරන්නේ? වේදනාවක් ආවත් මොකද කරන්නේ කියලා ඒව විශාල බරපතල ප්‍රශ්න බවට පත් කර ගන්නවා. දැඩි අසහනකාරී තත්යකටපත් වෙනවා. නමුත් හොඳට බැලුවොත් ඒ සියලු වේදනා සද්ද මැද අඩියේ අර හුදේකලා බව තමා වෙනුවෙන් බලාපොරොත්තු ඉන්නවා. අර විවේකී බව අර විශ්‍රාම ගන්න පුළුවන් ගතිය මේ උපේක්ෂාව තියෙනවා. ඉතින් කවදා හරි යෝගාවචරය ඒකයි මගේ හැබෑ නිවහන මේ තණ්හා මාන දිට්ඨි වලින් පීඩිත මනස මෙවුවා දුක් කරදර ගත්තට මෙවුවා ස්ථාවරයක් කරගත්තට මෙවුවා ළඟ බැසගත්තට මෙවුවා ළඟ වාඩි වුණාට මම මේ කරදර වෙන්නේ නැති තැන බාරගත්තොත් එන ඒ පුද්ගලට ඒ ගන්න තීන්දුවට හා සමාන එතන සාන්තියක් තියෙනවා. ඒතං සන්තං ඒතං පනීතං යදිදං උපේක්ඛා. මේ සාන්තිය මේ ප්‍රණීතේ නම් උපේක්ඛා. එහෙම නැත්නම් විවේක නිශ්චිතං විරාග නිශ්චිතං නිරෝධ නිශ්චිතං පටිච්චසමුප්පාදපස්සී කියලා අර විවේක ස්ථානේ එනද හුදේකලා ස්ථානේ ඒ කියන විස්රාම ස්ථානයට ගිහිල්ලා ඒ විවේකයේ අගය කරන්න පටන් අරගත්තොත් ඇත්තටම අර වේදනා හිතවිලි සද්ද නිකම් පුස් වෙදිලි බාටපත් වෙනවා. වැඩ ගන්න බැරි තත්ත්වයටපත් වෙනවා. එතකොට ක්‍රමයෙන් වේදනා නැති තැන තාදී ගුණේ නෙවෙයි වේදනා ඇති තැනත් තාදී. ශබ්ද ඇති තැනත් තාදී. හිතවිලි ඇති තැනත් තාදී. ආනාපානේ නැවත මතුණත් තාදී. ඒ කියන නොසල්ලින ගතයට යන්න මේ මනුස්සයාට අර බුදුහාමුදුරෝ දෙවෙනි පදයෙන් කියන අබ්බඤ්ඤාසි කියන මේ ගැඹුර පේන්න පටන් ගන්නවා. පරමාර්ථ පැත්ත පේන්න පටන් අර ගන්නවා. ශබ්ද තිබුණාට වේදනා තුන මේක කරදර කරගන්නේ තණ්හා මාන දිට්ඨි ඇති තාක් තමයි. ඒව කරදර කරගන්න නැතුව ඒ වගේ දුක් ගන්න නැතුව යන්න පෙතක් තියෙනවා. ඒ පෙත අපි නොසලකන තාක් මේ ඔක්කොම කියන්නේ රෙද්ද අතේ දාගත්තා වගේ නැත්නම් ඔඩොක්කේ දාගත්තා වගේ ඉතින් කනවා කියලා කෑ ගන්නවා. ඉතින් ඒ කනවා කියලා කෑ ගහන ලෝකයා දිහා බැලුවට සර්වඥාන්ස උපහාස කරන්නේ. මොකද ඒගොල්ලෝ දන්නේ නැහැ මේ මෙතන මේ විවේක මාර්ගයක් තියෙනවා නිරෝධ මාර්ගයක් තියෙනවා එහෙම නැත්නම් මේ හුදේකලාව අගේ කිරීමක් දන්නේ ඒ මොකද ඒ අතෝ දකින්නේ මේ විවේකය ඒ සාමාන්‍ය ලෝකයා දකින්නේ මේ විවේකයේ පාළුවක් විදියට කම්මැලිකමක් විදියට කොන් වුණා විදියට නීරස දෙයක් විදියට නිින්ද යන දෙයක් විදියට ඒ නිසා කොහොම හරි ආයශරයක් අර කලබල වෙන තැනකට ගිහිල්ලා ඒ වගේ රස විඳින්න හදනවා වෙහෙන්න ගිය ගමන් වෙහෙසෙන්න පටන් ගන්නවා එමෙ වෙරි ගිය ගමන් ඒකේ තියෙන අනිත්‍යතාවය නිසා මේ පුද්ගලයාගේ බලාපොරොත්තු සුන් වෙනවා. අනේ ඒකේ තියෙන දුක් පෙළෙන ගතිය නිසා ඒ අල්ලන වෙලාවේ ඒ වගේ පෙළෙන්න පටන් ගන්නවා. ඉතින් මේ දෙක දකින්නවනම් ඒක නා ඇතුළත පිටත නැත්නම් සම්මුති සත්‍ය සහ පරමාර්ථ සත්‍ය කියන මේ ලේස වශයෙන් මේක අත්දකින්නේ ආන්නේ දෙක දකින්නවනම් ඒ දෙකේදිම නොසලී ඉන්න ගතිය තමයි මේ තාදී ගුණය කියලා කියන්නේ. නිසා මේ ඉන්ද්‍රිය ප්‍රතිපද ඥානය එහෙම නැත්නම් මේ සීමිත සංස්කාර වලින් සකස් වෙච්ච මේ විඥාණය හැම වෙලාවකම ආංශික දෙයක් කරන gediyak මවලා පෙන්වනවා. පොඩි රේඛාවකින් දෙකකින් මිනිස්සෙක් මවලා පෙන්වනවා. මේ මවාපෑමේදී අපි එක මිනිස්සෙක් කියලා අරගන්නවා. දැන් භවනා කරගෙන ඉන්නකොට පුංචි සද්දයක් ආව ගමන් මට කර්ණීයමෙත්ත සූත්‍රය ඇහුණයි කියලා කියනවා. ඇත්ත තමයි. ඊට පස්සේ දිගටම කර්ණීයමෙත්ත සූත්‍රය ඇහෙනවා. අහුනොත් මේ දේව භාෂාවෙන් කතා කරේ කියලා අම්මෝ දිගටම දේව භාෂාව යනවා. දැක්කට පස්සේ මේක රුවන්වැලි සෑය දැක්කයි කියලා කිව්වොත් ඒක රුවන්වැලි සෑය තමයි වටේ ඉන පිරිසත් පේනවා සාදුකාර කියනකොට ඔක්කොම මේක දැක්කේ බලුකක්ක ගොඩක් කියලා කිව්වොත් එම අයියෝ නොදකින් කියලා අපායේ පේනවා. මේ පේන පුංචි ලේසයකින් භාවනා කරනකොට ඒක පේනවා හීනෙදිත් ඕක සිද්ධ වෙනවා. එහෙම නැත්නම් මේ කොයි වෙලාවකර හිත මත් වෙච්ච ඉලාට වෙනවා. මේ පුංචි ලේසයකින් අපි කොච්චර ලොකු මාලිගාවක් හදා ගන්නවද කියනවනේ. ඒක ලියලා තියාගෙන පහුවෙන්දා හීන විමසන කෙනෙක් ළඟට ගිහලා හරි වැඩක් නෑ මට මේ හීනයක් වෙන මේක සුභයක්ද මේක අසුභයක්ද කියලා. එමෙච්ච නිකමට ඇහුවොත් ඔච්චරද දැක්ක හීනේ රැට කියලා අපේ අම්මේ හීන ගොඩක් දැක්ක. හැබැයි මේක තමයි මගේ තණ්හාවට අහුනේ. මගේ මාන්නයට අහුනේ. මගේ දෘෂ්ටියට අහුනේ කියලා. හැබැයි හීන කියන මිනිහා ඒක කියන්නේ නෑ කිව්වොත් බිස්නස් නෑනේ.
හරි මේක නම් ලොකු සුබයක් තියෙනවා අසුබයක් තියෙනවා ලොකු තොවිලක් කරන්න ඕනේ කියලා පටන් ගන්නවා. කොසල් රජුරෝ ඉන්න කාලේ කොසල් රජුරන්ගේ නෑදෑය වගේක් ඒ පදුමුත්තර බුද්ධ ශාසනයේදී මේ ශාසනය කටයුතු කරලා තියෙනවා. කටයුතු කරනකොට එක කොටසක් ඒ ශාසනයේ කටයුතු වලින් ලැබෙන සෑම ලාභයක්ම තමන්ගේ දූ දරුවන්ටයි පවුලේ කටයුතුටයි පාවිච්චි කරලා තියෙනවා. නිකන් අටුවාව සඳහන් කරනවා මේ ඔක්කොමලා එකතුලා දානෙ වෙනවා. දාන්න සීල දෙනාම සම්මාදන් වෙනවා. සම්මාදන් වෙනකොට මේ දරුවෝ ඇවිල්ලා අඬනවා සුවඳට යෙදෙනකොට අම්මේ මට දීපන් කියලා. ඉතින් ඒ පොඩි දරුවන්ට තියෙන ඒ රසය නිසා. ඉතින් අම්මා කරන්නේ නිකන් පොඩි කෑල්ලක් දීලා ඒ දරුවා නතර කරනවා පරක් කර ගන්නවා. ටික දවසක් ගියාට පස්සේ ඒ දරුවට ටිකක් වෙන් කරනවා බුද්ධ පූජාවටත් ඉස්සෙල්ලා. ඊට පස්සේ ගියාට පස්සේ දරුවට කවලා පස්සේ තමයි බුද්ධ පූජාව තියන්නේ. එහෙම කළා අන්තිමට දමනුත් කාලා පවුලේත් කාලා තමයි බුද්ධ පූජාව තියන්නේ. තව කෙනෙක් ඉන්නවා මුඛවාඩම් බැඳගෙන උඩට වියම් බැඳගෙන හතරට වට වියම් බැඳගෙන කවදාකවත් කරන්න නැතුව බුද්ධ පූජාව વિશે සියල්ල හැඟුම් තද කරන කියලා කරලා පස්සේ අරකින් තමයි යපෙනවා. ඉතින් මේක අර ඉස්සලා ගිය කණ්ඩායම බොහොම ශීඝ්‍රව ගිහිල්ලා මේ සියල්ලම ශාසනීය කටයුතු වලින් තමන්ගේ උදර පෝෂණය සඳහා පාවිච්චි කරුවට පස්සේ ඒ ඇත්තෝ නිරේට වැටෙනවා. අර සරුවචනාංශයට හෝ ධර්ම සංඝයාට ගෞරවයෙන් කටයුතු කරපු පිරිස පැත්තට මේ කොසල් රජුර වැටෙන. පස්සේ ඒ නිරේට වැටුණාට පස්සේ ඒ අත්තන්ට වරයක් ලැබෙනවා. කවදා හරි බුදු කෙනෙක් ඉපදිලා උඹේ නෑදෑයෝ උඹලා ශීපත් කළා ඥාතීන් ශීපත් කළා දානයක් දීලා පින්පමුණපු දවසේ තමයි මේ අපායෙන් ගොඩ එන්න පුළුවන්. ඉතින් අර අප නිර්ගත වෙච්ච ශාසන වස්තු වැඩිට පාවිච්චි කරුවේ පිරිස් නිතරම බලන ඉන්නවලු බුදු කෙනෙක් පහළ වෙනකම්. ඉතින් කාශ්‍යප සරුවචනන්සේ පහළ වෙලාවෙත් යන්නත් වෙලා ඇවිල්ලා කියලා තුනක් යන්තම් අවස්ථාව හම්බුණා. කවුරු හරි අනේ මගේ නෑදෑයෙක් මේ මියගිය ඥාතියින් දන් දීලා අපිට පින් දෙයි කියලා. ඊපස්සේ කාශ්‍යප සරුවචනන්සේ කියලා තිනවා උඹලගේ අකුසලේ තාම බරපතලයි මතු බුද්ධ ශාසනය තමයි සිද්ධ වෙන්නේ කියලා. ගෞතම බුද්ධ ශාසනය තමයි සිද්ධ වෙන්නේ. ඉතින් බුද්ධාන්තරයක් පයි ඉඳලා කිසි කොසල් රජුරෝ නිදාගෙන ඉන්න වෙලාවේදී නෑදෑකමට හීනෙන් ඇවිල්ලා කතා කරලා කියලා තිනවා අන්ත දුක කපි ඉන්නේ උඹට අපි පේන්නේ නැහැ උඹට බැරිද කරුණා කරලා සරුවචනන්සේ දානක් දීලා අපිට මේ පින්පමුණවන්න කියලා එක අකුර කියනකොට ආය අපායට වැටෙනවා. තව කෙනෙක් ඇවිල්ලා තව අකුරක් කියන්න යනවා ආය අපායට වැටෙනවා. තව කෙනෙක් ඇවිල්ලා තව අකුරක් කියනට අපායට වැටෙනවා. ඉතින් කොසල් රජුරන්ට දූසනෝ ඔය වගේ අකුරු හතරක් ඇහෙනවා. ඇහිච්ච ගමන් කොසල් රජුර බය වෙලා දාඩිය දාගෙන නැගිටලා නැකත් කරුව කැඳවනවා. ඔක්කොමලා බමුණු. ඒගොල්ලෝ කතා කරලා රටටත් ඒ වගේම ඔබතුමාගේ රාජ්‍යෙට තාම භයානකයි. ඒ නිසා දහසෙන් සතුන් මරලා කලීදී යාගයක් කරන්න ඕනේ කියලා. ඉතින් රජුරෝ ජාට අනපතරනවා. බලනකොට මල්ලිකා දේවිය කියලා බලන්න මැද මිදුලේ සත්තු විජාට කොට ගහලා යාගයකට. ඊපස්සේ කොසල් රජුර හම්බෙලා අහනවා මොකද කියලා. ඊට පස්සේ කියනවා මේ රජයට ඊටම අපලයි. රාජ්‍ය නායකටත් අපලයි අපි විශාල යාගයක් කරන්න හදනේ. මොකද උනේ? උදේ කියන්නේ මට හීනේ මෙහෙම සද්ද හතරක් ඇහුණා. අකුරු හතරක් ඇහුණා. ඉතින් මල්ලිකා අහනවා ගිහිල්ලා නිකන්වත් සර්වචන්නාංශට කිව්වේ නැද්ද? හැබැයි යෝධිය මට මතක නැති උනන ඕක කියලා ඔන්න කොසල් රජුට මතක් වෙන්නේ ඉතින්. පස්සේ කොසල් රජුර ගිහිල්ලා බුදුහාමුදුරන් කියනවා මෙන්න මෙහෙමයි ස්වාමීන් වහන්සේ මට හීනේදී මෙහෙම අකුරු හතරක් ඇහුණා. මට මේක තේරෙන්නේ නැහැ භයානක සත්තු වගේ එක්ක ඇවිල්ලා තමයි මේක කෙරුවේ. මේකෙන් මට රටටත් විශාල අපලයක් සිද්ධ වෙනවා. ඒක නිසා මම මේ යාගයක් කරන්න ලැස්තුණා දහසෙන් සත්තු කපන මල්ලිකාව මට මතක් කරව බාන් හම්බෙන්නේ කියලා. අනේ මේකට මට මොකද කරන්න කියලා. සරුවචන් සඳහන් කළා තිනවා ඔය සත්තු කැපිල්ලෙන් තවත් අකුසල කර්මයක් සිද්ධ වෙනවා. ඔය උඹේ ඥාතීන් ඇවිල්ලා කතා කරන්නේ කට්ටියට වචන කියා ගන්න ඉස්සලා අපාගත වෙනව නැවතත් පැයි වැටෙනවා මේ ලෝදිය හැලිවල. ඒක නිසා ඇත්තට දානයක් දීලා බුදුන්ට ප්‍රමුඛ සංඝයාට දානයක් දීලා පින්පමුණවන්නයි කතා කරන්න කියලා. ඉතින් අර අකුරු අතර හම්බෙච්ච ගමන් ගිහලා කමඨාන් සුද්ධ කරන හාමුදුරුවොත් ඔහොම ලණුවක් දුන්නොත් ඔයගොල්ලෝ මොන යාග කරයිද කියලා නිකමට හිතන්නේ මෙව එකක් ඇල්ලුවොත් මේ ඇහිච්ච සද්දේ මෙහෙම එකක් වෙන්න ඇති කියලා. අපි නොකරන තකතිරුකමක් නැහැ. මොකද සද්දය ඇහුණනේ. හොඳටම ෂුවර් මට සද්දය ඇහුණා. ඒක හීනෙන් ඇහිලා තියෙන්නේ. නමුත් මේක මතුනේ මොකටද කියලා දෙසරයක් අහන්නවක්වත් දෙවන්නේකින්
ඔපිනියන් එකක් ගන්නවක්වත් කල්පනා වෙන්නේ නැහැ. නිසා භාවනා කරගෙන යනකොට විවිධාකාර ඔය වගේ විවිධ සංඥාවල් මහට වෙනවා. රූප විශේෂ සංඥාවක පහළ වෙනවා මේ ආලෝකයේ වශයෙන්, තද ගතිය වශයෙන්, එහෙම නැත්නම් සහැල්ලු ගතිය වශයෙන්, චංචල කම්පන ගතිය වශයෙන්, සත්තු දුවන වශයෙන් විවිධාකාර මතුවෙනවා. ඒ මතුවෙන හැම එකක්ම අල්ලගත්තොත්, ඒ ඇති වෙන හැම එකටම කමටහන් සුද්ධ කරන්න ගියොත්, ඒ ඇති වෙන හැම එකකටම සැලුනොත්, ඒ කියන්නේ ඒ තරම්ම මේ කයට කැමැති කියන එකයි. ඒ තරම්ම මගේ ශරීරයට තියෙන ආශාවයි. ඉතින් මේවා වෙනකොටත් කමන්නේ කමටහන් සුද්ධ කරන්න ඕනේ. නමුත් අරමුණ දිගට පවත්වාගෙන යන්න ඕනේ මොනේ කය තියෙන තිබිච්චාවයි. නැත්නම් මේ රූප ධර්ම පිළිබඳව ඔච්චරම මේ ස්ථාවරයක් ගන්න නරකයි. කරගෙන යන්න ඕනේ කියන්න කරන්න පුළුවන් එක සද්ධාව කියනවා. ඒකට වීර්යය කියලා කියනවා. ඒකට සතිය කියලා කියනවා. සමාධි ප්‍රඥා රැගෙනවා. නමුත් එනේ එකට සැලෙනවා නම් අජෝසිතයක් කරගන්නවා නම් බැස ගැනීමට හේතුවක් කරගන්නවා නම් කවදාකවත් ඉවර කරන්න හම්බ වෙන්නේ නැහැ. අඩු ගානේ රූපේවත් ඉක්මවන්න වෙන්නේ නැහැ. ඒ රූපේ ඉක්මෙවයි කියලා හිතමු. ආනපාන නිමිත්තත් ගෙවුනා. කය ඉන්නවා නැතුව දන්නෙත් නැහැ කමන්නේ. මම ඉස්සරහට යන්න ඕනා කිව්වට පස්සේ වේදනාව පිළිබඳව සුඛ වේදනා, දුක්ඛ වේදනා, අදුක්ඛම වේදනා කියලා මේ වේදනා ඉන්න පටන් අර ගන්නවා. ඒක සාමාන්‍ය භාවනාවේදී පීතිපටි සංවේදී, සුඛපටි සංවේදී ආදී වශයෙන් මේ භාවනාවට ලැබෙන ඒ වේදනා තේරෙන්න පටන් ගන්නවා. ඉතින් ලැබෙන හැම වේදනාවක්ම අර ඇහෙන් රූප බලලා රූපෙට ඇදෙන්නා වාගේ, කනට සද්දයක් ඇහිලා ඒකට ඇදෙන්නා වගේ එන හැම වේදනාවක් පාසාම අජෝසිතයක් ගත්තොත්, ඒකට බැසගත්තොත්, අත්නොමතිකව තීන්දුව කළොත් ඒ මනුස්සයාට එන හැම එකකදීම සතිය හෙල්ලුම් කරනවා, සමාධිය හෙල්ලුම් කරනවා, ප්‍රඥාව හෙල්ලුම් කරනවා. මොකද ඉවසා දරා සිටීමේ හැකියාවක් නැහැ. මේක තව සැරයක් එනකම් බලන්න ඉතිය හැකියාවක් නැහැ. තාදී ගුණයක් නැහැ. අපන්නක ප්‍රතිපදාවක්, අවිරුද්ධ ප්‍රතිපදාවක් නැහැ. ඒ නිසා එනේන පුංචි පුංචි හැම වේදනාවටම නඩු. සුඛ වෙන්න පුළුවන්, දුක්ඛ වෙන්න පුළුවන්. එහෙම නැත්නම් වේදනාවක් නැහැ කියලා නඩු. දැන් මට මොකක්ද දැනෙන්නේ නැහැ කියලා නඩු. ඉතින් මේක හරහා යන්න ඕනේ. මේ කය පිළිබඳව රූප වශයෙන් සහ නාම වශයෙන් හිත මෝරන්න. තාදී බව මෝරන්න. එහෙම නැත්නම් මේ නොයවසනා බව මෝරන්න. ඊට පස්සේ තමයි අර කලින් කවිද සංඥා මත වෙන්න පටන් ගන්නෙ. ඊතරි ප්‍රණාදය වෙලා කතා කරනවා, දෙයියෝ පේනවා, අරක මේක හැමදේම මේ හඳුනා ගැනීම සඳහා අපි තබන ලද සලකුණු රූපක නිදර්ශන ආපහු ඇවිල්ලා අහස් කුරුපු පුරලා යනවා වගේ, මල් වෙඩි වගේ එන්න පටන් ගත්තම අපේ හිත කවදාකවත් ඒක අනිත්‍ය සංඥාව බලන්නෙම නිට්ටය සංඥාව. මොකක් හරි මේකේ පණිවිඩයක් ඇති. මේකේ මොකක් හරි සුබ නිමිත්තක් ඇති. මේක මොකක් හරි අසුබ නිමිත්තක් ඇති කියලා අර එන හැම සංඥාවම අජෝසිතයක් කරගන්නවා. ඒක නැත්තම් ඒකට බැස ගැනීමක් කරනවා. ඒක මේ උපට්ඨානය කරනවා. ඉඳගෙන වාඩි වෙන්න හදන. මේ හැම එකකින්ම වෙන්නේ මොකද්ද? අර භාවනාවේ ඉදිරි ගලණය සංඥාවල කෝලන් නිසා වැටෙනවා. ඉතින් භාවනා කරලා ඔය පොත් හරියට ලියලා තියෙනවා මට අරක දැක්ක මේක දැක්කයි කියලා. ඒ දකින්න මොන දෙයක ඇල්ලුවා තමයි. ප්‍රමාදයට වැටෙනවා. මේවා නිකන් හුදු ශූන්‍ය දේවල්. මේකේ තියෙන අනිත්‍ය සංඥාව ගන්න තියෙන දේ. නිත්‍ය සංඥාව ගන්න. ගත්තට පස්සේ මේකෙන් අදහස් කරන්නේ මේකයි, මේ ඥානයයි, මේ නිවනයි, මේ අභිඥාවයි, මේ ධ්‍යානයයි කියලා පටලවලා දුන්නට පස්සේ කවුරුවක්වත් නැහැ තමන්ගේ හීන ලෝකෙන් ඇදලා දාන්න. ඒ හදාගත්ත වීදුරු මාලිකාවට වෙලා ඉන්නවා. නමුත් මේක තුළ අනිත්‍ය සංඥාව, අසුභ සංඥාව වඩ아가න ඉදිරියට යන්න නම් මේ තාදී ගුණය අවශ්‍යයි. මේ ඔක්කොම මගදී හම්බෙන්නේ නිකන් හොල්මන් ටිකක් විතරයි. මෙවට දිගට අර්ථකතන දීදී මේව ළඟ ඉෂ්ඨාවර ගනිමින් නතර වෙන එක තමයි පෘථග්ජන ගුණය. මේක නොසලී ඉදිරියට යන එකයි ඒ තාදී ගුණය කියලා කියන්නේ. නිසා යම් කිසි කෙනෙක් ඒ විදිහට ඒ මතුවෙන පුංචි සංඥාවකින් විශාල කතා හදාගෙන කතන්දර හදාගෙන හීන ලෝකෙට ගත කරන මේ தത്വෙ දිහා බලනකොට අපි මේ කතා sannivedanaya කරනකොට මේ පුංචි වචනයක ව්‍යාකරණයක් වෙනස් වෙච්ච ගමන් කොච්චර වැරදි අදහස් ඇති වෙනවද? ඒක නිසා කෙනෙක් මත් කරගන්න ඕන නම් කතාවකින්
කෙනෙක් මත් කර ගන්න ඕන නම් sannivedana කරා යා හොඳට කල්ැතුව සූදානම් කරගත්තොත් මොන බොරුවක් වුණත් ඒ මනසට ඒත්තු ගන්නඳ ඒක මේ වට ගන්න තරණ එක සකස් කරන්න පුළුවන්. ඒක තමයි ওই ජනමාධ්‍ය හරහා කෙරෙන්නේ. ওই දෙල්ලම තමයි මිනිස්සු ඒ Tamanට ඕනේ දෙයට නතු කර ගන්න. ඉතින් ඒක හරහා යන මිනිස්සයා මේ ජනමාධ්‍ය මොන්න තරම් සායම්බර දුන්නත් දෙන්න තරම් කනව නේද? මේ හොඳටම එක්කින් කියන මේක බරු කියලා. ඒ වුණාට අර විශාල පිරිසක් ඒ පිටිපස්සේ සදී පැහැදී අදහන ගතියකට එනවා. කවදා හරි මේ සංඥා ස්කන්ධයේදී භාවනා කරනකොට Tamanට මතුවෙන සංඥා ස්කන්ධේ තේරුම් ගත්තොත් කවදාකවත් ඔය වගේ තැන් වලින් මේ සැලෙන ගති ඒකෙන් හිත නරක කරන ගතිය ඉන්නේ. නමුත් මේ වේදනා ස්කන්ධය විඳීම් ශේස්ත්‍රයට ගියාම ඒකට අහුවෙනවයි කියලා කියන්නේ කලාකාරයෝ. අපි කියන්නේ సౌందర్యාත්මක හැඟීම් තියෙන මිනිස්සු වේදනා ස්කන්ධයට අහුවෙනවා. මේ sannivedanaya කරන එහෙම නැත්නම් මේ පිරිසත් එක්ක කටයුතු කරන sannivedanayටන් පැත්තෝ සංඥා ස්කන්ධයේදී අහුවෙනවා. එහෙම නැත්නම් මේ ලෝකේ සදාචාර කරන්න ඕනේ හරියට පිළිවෙලට හදන්න ඕනේ කියලා මේ සකස් කරන්න ඕනේ කට්ටිය සංස්කාර ස්කන්ධයේදී අහුවෙනවා. ඒ නිසා හැම කෙනාම තුනේම අහුවෙන්නේ නැහැ. Taman ගෙනාවු චරිතවල හැටියට సౌందర్యාත්මක මිනිසයා පටන් ගන්නකොටම දෙන වේදනාවේදීම මත් කර ගන්න පුළුවන්. සංඥා විතරට ටිකක් ගැඹුරුයි. sannivedanaya සම්බන්ධව තියෙන ඇත්තෝ ගණන්කාරයෝ චිත්‍රකාරයෝ චිත්‍රවලටදී ඒවහරා sannivedana කතා කරන හැටි සංඥා ස්කන්ධයදී අහු වෙනවා. ඒක මේක සකස් කරන්න ලෝක සදාචාර කරන්න ඕනේ බෞද්ධ රාජ්‍යයක් හදා ගන්න ඕනේ සීල බෞද්ධ එකතු වෙන්න ඕනේ. ඔය එක එක ආකාර කරන කට්ටිය සංස්කාර ස්කන්ධයදී අහු වෙනවා. ඒ නිසා මේවා බොරුවල්වල් තුනක් වගේ අපි යන ආධ්‍යාත්මික ගමනේ. ඒවා මගාරවගෙන යන්න නැති වුණොත් මගේ වැටෙනවා. ඉතින් ඒක අටුවාචාරින් වහන්සේලා සඳහන් කර තියෙනවා වැටෙන්නේ ඉතාමත් පිංවන්තයෝ කියලා. හොඳට භාවනා කරපු ඇත්තෝ. භාවනාවේ හොඳට සති සමාධි තියෙන ඇත්තෝ තමයි මේවට වැටෙන්නේ. මොකද ඒගොල්ලෝ සංසාර පුරුදු අනුව ඒ ශේෂ්ත්‍රයට යනකොටම යා ඒකට ඇදිලා යනවා. ඇදිලා ගියාට පස්සේ තේරෙන්නේ මේ සංඥාවක මේ හිතට ආපු මනෝ විකාරක සිතලුවක මේ පැටලිලා ඉන්න එක බව දන්නේ. එයාට ඉතින් කලාතුරකින් හම්බෙච්ච දෙයක් කියලා ඒක අභිරමණය කරනවා, අජෝසනය කරනවා, උප ဋ ාණය කරනවා. කරපු ගමන් Taman ඒක අල්ලනකොට ඒක Taman ඒකට Taman අහු වෙනවා. ආයතනික භාවනා ලুকু දියුණුවක් අන්තිමට ලොකු ස්වාමීන් වහන්සේ පොතේ ලියලා තියෙන එක ගුරුවරයාට කිව්වට පස්සේ ගුරුවරයා කිව්වොත් ඕක දිගේ යන්න එපා. ඕක මේ අමාරු වැටෙන තැනක් කියලා කිව්වොත් එහෙම ගුරුවරයා කියන්නේ මේ ඊර්ෂ්‍යාවෙන් කියන්නේ මම මේක අත්දකින්න නැතුව මට තරම් ලස්සනට හම්බෙලා නැහැ. මෙච්චර භාවනාවක් හම්බෙච්ච එක මොකටද අතහරින්නේ කියලා ගුරුවරයා සැක කරනවා. ඒ තරම් මේකට කාන්තිමත් ගතියක් නිකාන්තියක් ඇති වෙනවා. සංඥාවට අහු වෙන කෙනත් කට උල් කර කර කියන අරක දැක්ක මේක දැක්ක ඉතින් ගුරුවරයා කියනවා පිස්සුද ඕක පැත්තකට දාලා භාවනා කරපන් කියලා. ඒ පන්සිංශේ භාවනා කරද්දී පිටරටින් ආපු ඇමරිකාවෙන් ආපු ප්‍රොෆෙසර් කෙනෙක් හම්බෙලා කතා කරලා යා කමඨාන් සුද්ධ කරනකොට පටන් අරගෙන කිව්වලු ක්‍රමයෙන් අර ණයාරිනොයි කියලා යුනිවර්සිටි එක අපි කියන්නේ මම ඉන්නේ හාවල් විශ්වවිද්‍යාලයේ මම මේ විෂයට දක්ෂයි මෙහෙමයි මම මෙතෙන් ආවේ අපේ අම්මලා තාත්තලා ඉතර යමක් කමක් කරගන්න පුළුවන් කට්ටිය නෙමෙයි කියලා. ඉතින් මෙයා පුරාජීරෝ කියනවලු ඕක කියනකොට සාමාන්‍ය සයිඩට වෙන්නේ නින්ද යනවා. කමඨාන් සුද්ධ කරනකොට මේක ඉවරයක් නැහැනේ කියන්නේ පුරාජීරෝමයි. ඉතින් ඊට පස්සේ ඇහැරනකොට මේ අහුවට පස්සේ මෙයා මේ විස්තරේ කිව්වට පස්සේ කිව්වලු මේක දැක්කේ පිම්බෙන වෙලාවේද හැකිලෙන වෙලාවේද කියලා කිව්වා. මම මේ කල්පනා වුණේ තමයි පිම්බීම තියෙන වෙලාවේද හැකින. අර මිනිස්සයා එතකොට ඇමරිකාවට රවුමක් ගිහිල්ලා ඇවිල්ලා තියෙන්නේ. ඒකල කට ඇද කළ ගොළු යකෝ යෝගාවචරෙක් වයන් කිව්වලු. එච්චරයි මට කියන්න තියෙන්නේ. ඒ නිසා අපිට කතා කරන්න වෙලාවක් හම්බුනොත් මොන සමිතියකද අපි පුට්ටන්දරේ පුල්ලුවන් තරම් අදිනවා. කමඨාන් සුද්ධ කෙරිල්ලත් ලීලයි කමලයි චම්පයි රේකයි බානුමති නායනයි සඳලේකයි දීගෙන යෑමට එනලින්ද මේකයි මේලින්ද ළඟ නිතරම අවිවේකයි කියලා කොච්චරවක්වත් ඔය ලීලයි චම්පයි කමලයි රේකයි තමයි. කාටවත් තේරෙන්නේ නැහැ මේවා හරහා ගිහිල්ලා මේ වෙලාවේදී මූල කර්මස්ථානේ කොහොමද පේන්නේ කියලා කියන එක හරිම නීරසයි. දූතක බමුණා වගේ. යුතක බමුණ ගැන කතා කරන්නේ ලීලයි කමලයි තමයි. ඉතින් බලන්න මේ අවුල දෙවන්නේගෙන් උපදේශ නැතුව මේක කපාගෙන ඉදිරියට යනකොට මොන තරම් තමයි රුචි අරුචිකම් පාවා දෙන්න වෙනවද කියලා.
මොන තරම් අපි මේ තමා විසින් කුචි කවාගෙන hina වෙන ගති. එහෙම නැත්නම් මේ අපි දකින හීන ලෝකේ. අපි ඉන්න මේ පොඩි එකාගේ මනාපය වගේ කරගෙන යන දේවල් පිළිබඳව හාස්‍යයෙන් බලන්න වෙනවද කියලා. මේකේ තියෙන පුස්ස බලන්න වෙනවද කියලා. මේක නොවුනොත් මේ එක තැනක් ඇතිනේ මුළු සංසාරෙටම කොක්ක වදින්න. මේක පුංචි ක්ලේශයක් ඇති සම්පූර්ණ සංසාරට ක්ලේශවාදී. ඉතින් මේ වගේ චිත්තක්ෂණ ලක්ෂ කෙල කෝටි වාරයක් මූල කර්මස්ථානේ නාමයෙන්, සතියේ නාමයෙන්, තාදී ගුණේ නාමයෙන්, උපේක්ෂාවේ නාමයෙන්, අප්‍රමාදේ නාමයෙන්, උදේකලා භවේ නාමයෙන්, විවේකේ නාමයෙන්, එහෙම නැත්නම් විස්රාම භවේ නාමයෙන් මෙවුවා කෙරේ දැක්කට නොදැක්කාසේ, ඇහුණට නැහුණාසේ, දැනුණට නොදැනුණාසේ මේවා ගණන් ගන්න දෙයක් නැහැ. මේවා ළමා කතා පමණයි කියලා හරහා යන තැනට එනකොට කොච්චර භාවනා කළා තියන්න වේද කියලා. ඉතින් ඒ වගේ දෙයක් දිහා සරුවචනාංශේ බලනකොට උන්වහන්සේ කොච්චර කරුණාවක් පහළ වෙනවද? ඒ මිනිස්සු කොච්චරක ලන්දටමයි යදින්නේ. කැලේටමයි යදින්නේ. මේ පෙත තියෙනවා. පෙත නීරසයි. පෙත ඒකාකාරී. පෙත නිදිමතයි. පෙත තනි වුණා වගේ. පාළු වුණා වගේ. ඒ සරුවචනාංශ කියනකොට මනාපයක් ආව නම් මතක තියාගන්න තණ්හාව එහෙනම් අපාය සංසාරේ. මේ නීරසකම හරහා තමයි මධ්‍යම ප්‍රතිපදාව වැටෙන්නේ. ඉතින් මධ්‍යම ප්‍රතිපදාව එනකොටම යෝගාවචරය විහිම් මේකට නුරුස්නා ගති පාල කරන මහා පාළුයි මහා කම්මැලි මහා මුස්පෙන්තුයි මහා එපා කරන සුළුයි කියලා ගුරුරෙක් දාලා යනවා, කර්මස්ථානයක් දාලා යනවා, භාවනා මධ්‍යස්ථානයක් දාලා යනවා. ඉතින් මේ දෙක දැක්කට පස්සේ මේ තමයි ලෝකයාගේ ස්වභාවය. Taman අහන දකින විදින සෑම දෙයක්ම අල්ලගන්න. අල්ලගන්න විතරක් නෙවෙයි ආයෙත් අහු වෙනවා. අහුණාට පස්සේ ඉතින් වලිගේ අල්ලන්න හදන බල්ලෙක් වගේ වටේ කරකවෙනවා. ඉතින් අනන්තය දක්වා ගමනක් නැහැ. ඒ නිසා සරුවචන් වහන්සේම ජානාමි පස්සාමි තතේව ඒතං මම දනිමි මම දැකිමි කියලා මේ පෘථග්ජනය ගහපා වෙන දේවල් වලට කවදාකවත් ඔව් කියන්න යන්නෙත් නැහැ කියන්න යන්නෙත් නැහැ. ඒක කියමනෙන් සරුවචනන්සේ මේ අදහස ඉදිරිපත් කිරීමෙන් සරුවචනන්ස අපිට මතක් කරන උඹත් පොඩ්ඩක් උත්සාහ කරලා බලපන්. ඔය දකින්න හැමදේම ලෝකේ නැහැ. ලෝකේ තියෙන හැමදේම පේන්නෙත් නැහැ. ලෝකේ පේන දේ දකින්නයි කියන අපේ මේ ගත්ත පටු උපකල්පනය ලක්ෂ කෝටි වාරයක අභියෝග කරලා සුණු විසුණු කළා දාන්න පුළුවන්. නිදර්ශන වශයෙන් හීන ලෝකේ මායාව මිරිඟුව පේන උපමං රූප මිදං විදිත්වා බුබ්බුලූපමං වේදනං බුදුන්ස් කියන මේ රූපේ කියලා ගත්ත එක නිකන් පෙන පිටක් නිකන් වක්කට පෙන ගොඩක් වගේ. වේදනාව නිකන් දිය බුබුලක් වගේ. සංඥා නිකන් මිරිඟුවක් වගේ. සංස්කාර නිකන් කෙහෙල් කඳක් වගේ. විඥාන නිකන් මායාවක් වගේ. ඉතින් ඔය පහල්ලාගන්නේ මේ හර නැති දේවල් අරගෙන අපි විශාල හරපද්ධතියක් හදා ගන්න හදන්නේ. ඒවදී ඒ විදිහට දකින්න නම් මේ තාදී ගුණේ හරහා යනකොට සරුවචනාංශේ පෙන්ලා දෙනවා මම උඹලා දකින්න හැටි නොදකින්නව නෙවෙයි. මම හැබැයි මේකේ පුස්ත දැකපු නිසා මම විඳපු නිසා කවදාකවත් මම මේකේ ස්ථාවරයක් ගන්න නැහැ. ඒ නිසා ලෝකේ ඇවිල්ලා සරුවචනාංශයට මොන જાති කිව්වා සරුවචනාංශ කිසිම වෙලාවක විරුද්ධ වෙන්න යන්නේ නැහැ. කිසි වෙලාවකයකට උදව් කරන්න යන්නෙත් නෑ. මේකට කියනවා මේකේ තියෙන අඥාන උපේක්ෂාවට වැටලා මේ වැඩේ කරන්න පුළුවන්. එහෙම නැත්නම් කරාරින වැඩේ මේ කරන්න පුළුවන්. ඒකට කියන්නේ අමරා වික්ෂේපවාදී කියලා. අමරා වික්ෂේපවාදී කියලා කියන්නේ ආන්දගේ ප්‍රතිපත්තිය. ලෙස්සලා යන්න ඔව් කියන්නෙත් නෑ කියන්නේ. දැන් සර්වජන කියන මම මේක එහෙම අමරා වික්ෂේපවාදයක්වත් ලෙස්සෑමක්වත් මම මේක දැකලයි කියන්නේ. දිව්‍යයන් සහිත මරුන් සහිත ලෝකේ මම දැක්ක මම මේක විනිවිද දැක්ක මම මේක අත්දකලයි මම මේ කියන්නේ මම මේකට ස්ථාවරයක් ගන්නෙ නැහැ. මේ අත්නෝමති කවුරු කතා කරත් බොරුවට නෙවෙයි කතා කරන්නේ. යැත්තු ඇත්තටම අත්දකලා කතා කරන්නේ. ඔය දෙසටක් මිසිද්දතු ගැන කතා කරන බ්‍රහ්මජාල සූත්‍රයේදී හැම මිත්‍යා දෘෂ්ටියක්ම සරුවචන්සේ පෙන්ලා කියනවා මේ හැම කෙනෙක් මේ දෘෂ්ටි අරන් තියෙන්නේ හිතලුවකින් නෙවෙයි හොඳටම අත්දකලා. ඒක ස්පර්ශයෙන් අරන් තියෙන. ඒක නිසා සරුවචනන්සේක නෑ කියන්නේ. නමුත් මේ ස්පර්ශය හෝ ඒ ගත්ත එක කද්දාක අංග සම්පූර්ණ නැති එක විතරයි සරුවචනන්සේ කියන්නේ. එහෙම නැත්නම් යම් කිසි කෙනෙක් ඒ දැඩි ලෙස කතා කරන්නේ ඒකට ඇත්තට මේකට සම්බන්ධයක් තියෙනවා.
එහෙම නිකන් ආවට ගියට කතා කරන්නේ නමුත් මේකේ තියෙන පුස් බව. ඒ අංග සම්පූර්ණ නැති ගතිය විතරයි සරුවචන්සේ පෙන්වන්නද නැත්නම් මේ මිනිස්සු ඇත්තට මේ ලැබපු ස්පර්ශය ප්‍රතික්ෂේප කරන්නේ. ඒක නිසා සරුවචනාංශේ මේ කවුරු හරි ඇවිල්ලා ගහපා දෙලා කතා කරන්න ගියාට ඒකෙන් සරුවචනාංශික ඒක ඇත්තමයි කියලා හෝ නෑයි කියලා කියන්නේ. එහෙම නොකියන ගතියම තාදී ගුණේ වශයෙන් මේ මිනිසයාට නැවත ඒ දැඩිව තණ්හාමාන දිලින් ගන්න මිනිසයාට බුදුරජාණන් වහන්සේගේ තියෙන තාදී ගුණය ආරෝපණය කරනවා. ඔබ එක අල්ලගෙන දඟලන පටන් අරගත්තොත් ඒ ආ සමාන දුක් විඳිනවා. උලක දිවස්සුල තියලා ඉන්න වේලාවක දකින්න දේවල් උඹලා ඔය දකින්නේ ඒ උල ගලවලා දාලා සතියෙන් සමාධියෙන් ගලවලා දාලා මේ ලෝකෙ විවේකීව විරාගීව හුද්දකලාව විශ්‍රාමිකව මේ ලෝකෙ දිහා බලන්න ගන්න දෙයක් තියෙනවද කියලා. එතකොට පේනවා මේක නිකන් නාටකමක් විතරයි. මේ නාටකෙම එහෙම සුඛාන්ත දුක්ඛාන්ත වශයෙන් බලබලා ඒ දඟලන දැඟලිල්ලේ තියෙන ගහපාදීමේ තියෙන හිස් බව ඒ පටු බව මේ සූත්‍රයේදී සරුවචනන්සේ පුළුවන් තරම් උත්සාහ කළ පෙන්නනවා. ඒ කිසිම විදියට උත්සාහ කරාට මොනම විදියකින්වත් ලෝකේ පවතින ආචාර ධර්මයකට හෝ ලෝකේ පවතින මෙතෙක් තිබුණු ඒ මතිමතාන්තරවලට කිසිම වෙලාවක සරුවචනන්සේ හානි කරන්නෙත් නැහැ හරස් කපන්නෙත් නැහැ. ඒක නිසා මේ යමකට බැස ගැනීම යමක් මෙයම සත්‍යයි අනෙක් සියල්ල බොරුයි කියලා බැසගත්ත මිනිස්සයාට ඒක සංඥා මට්ටමේදීයන් චතුවචනන්සේ කියන පිළියම් කරන්න පුළුවන්. චිත්ත මට්ටමට ගියොත් මේක තමයි මගේ මතේ මම මේක දැකලා තියෙන චිත්ත මට්ටමට ගියොත් ඒ මනුස්සයට පිළියම් කරන්න උගා කමාරුයි. සංඥා මට්ටමින් චිත්ත මට්ටමට නැග්ගට පස්සේ ඒක දිගේම අත්නොමචී ගියොත් එයා දිට්ඨි මට්ටමට යනවා. බුදු කෙනෙකුටවත් උදව් කරන්න බෑ. බුදුරජාණන්සේ කවදාකවත් දිට්ඨිව වශයෙන් මිත්‍යා දෘෂ්ටික නිට්ටය මිත්‍යා දෘෂ්ටිකයේ කෙනෙකුට බණ කියන්නවත් යන්නේ කියලා වැඩක් නැහැ. ඒ කලෙ මොනින්නවල තියෙනලා වතුර ඇක්කිරුවට මොන චාතියින්වත් යන්නේ. දවසක් සාරිපුත්‍ර ස්වාමීන් වහන්සේ කැලේ මැද භාවනා කර කර බොහෝම විවේකීව කැලේ ගත කරනවා. ගත කරන වෙලාවට මුව වැද්දෙක් ඇවිල්ලා මුවකට විදිනවා. විදිට පස්සේ මුවා දුවනවා. දැන් සාරිපුත්‍ර මේ මුව වැද්දා මස්සද්දා දුවගෙන යනවා මේ මුවාගේ ලේ පාර දිගේ. යනකොට පේනවා මිනිස්සෙක් ගහක් මුල ඉඳගෙන ඉන්නවා. ගිහිල්ලා අහනවා මෙතනින් මුවෙක් ගියේ නැද්ද කියලා. සාරිපුත්‍ර ස්වාමීන් වහන්සේ කියන්නේ උපාසක මාත්‍යා පොඩ්ඩක් වාඩි වෙන්න මේ ලෝකය අනිත්‍යයි, දුකයි, අනාත්මයි කියලා දැන් අර මුව වැද්දට බණ කියනවා. සාරිපුත්‍ර ස්වාමීන් බුදුරජාණන් වහන්සේ ගන්ධ කිලින්ලා මීටරයක දාලා බලනකොට මේ සාරිපුත්‍ර හාමුදුරුවෝ මේ මූ වැද්දෙකුට මස් වැද්දෙකුට බණ කියනවා. තව පොඩ්ඩකින් ওই මස් වැද්ද සාරිපුත්‍ර ස්වාමීන් බීදිනවා. ඒ නිසා කියනවා සාරිපුත්‍ර ওই වැද්දට යන්න අරපන්. මේ මිනිස්සු බණ අහන තැනක නෙවෙයි ඉන්නේ. මේ මිනිස්සු ඉන්නේ අර මස් ලෝභී. උඹම කරන්නේ බාධා කරන්න එපයි කියලා. ඒක නිසා කොලේ නමලා වලේ මුනින් නමලා තියෙන කවදාවත් වතුරක් කරන්න යන්නේ නැහැ. ඒ නිසා අනේ තකතිරු ඇත්ත තමයි මේ බෞද්ධ රාජ්‍ය හදන්න කතා කරන්නේ. එහෙම බෞද්ධ රාජ්‍ය හදන්න පුළුවන් එහෙම කෝඩම් පොලේ විකුණන්න පුළුවන් බඩුවක් මේකේ නැහැ. ඒකට ගැළපිච්ච කෙනාට ගන්න දෙයක් නැත්තේත් නැහැ. ඒ නිසා මේක ප්‍රඥාවන්තයන්ට ගැළපෙන දෙයක් තියෙනවා, වීරියවන්තයන්ට ගැළපෙන දෙයක් තියෙනවා. ඒ වගේම තමන්ගේ ශක්තිය ඉදිරියට යන කෙනාට ගැළපෙන දෙයක් තියෙනවා. හැමෝටම මේක ගැළපුණේ නැහැ කියලා කවදාකවත් ඒක තමයි මන් දෝත්සහයි වෙන්න කාරණාවක් නෑ. මොකද හැම කෙනාම මුළු දවසේම මුළු ජීවිතේ මුළු ලෝකෙම ගත කරන්නේ තෘෂ්ණාවට. කාමච්ඡන්දයට. ඉතින් කාමච්ඡන්දේ මත් වෙලා ඒ දිවස්වල තියලා ඉන්න මිනිස්සයාට මොන බනද? ඉතින් ඒ වගේ කාම ලෝකයක ඉඳලා යම් කිසි කෙනෙක් කාමයේ ආධිනව දැකලා නිසරණාන සංස දැකලා ඒ ගන්න ප්‍රයත්නයේදී අඩු ගානේ මේ කාමයෙන් වෙන් වෙලා නිස්සරණේ වෙනුවෙන් ගන්න මේ පළවෙනි පියවර නිවනමයි. ආය මොන්නම හේතුවකින්වත් ඒ කාමයෙන් වෙන් වෙලා නිස්සරණ දිහාට ගත්ත පියවර අව탁සේරු කරන්න එපා. අව탁සේරු කරන්නේ මේ කාමයාගේ තියෙන භයානකම දන්නේ නැති වුණොත්. ලීසි වැඩක් නෙවෙයි මේ ගඟ දිගේ ඉහළට පීනන්න ගන්න ප්‍රයත්න. ඉතින් ඒක කරගෙන යනකොට ඒක කවදාකවත්
ශීඝ්‍ර ගමන් කරන්න යන්නත් එපා. ඉක්මන් කරන්න යන්නත් එපා. ඒක නිකන් මේ ධර්මයේ තියෙන මේ ධර්ම ගෞරවයේ අඩු ගතියක් හෝ සංසාර බයේ තියෙන විසගෝර தත්ත්වෙ නොදැනීම නිසා කරන දෙයක්. ඒ නිසා කවදා හෝ බුදුන් දැකපු විදිහට බුදුහාමුදුරුවෝ පෙන්වපු විදිහට මේක ඇතුළාන්තය දැක ගන්න ඕනේ නම් තමයි මෙතෙක් ආපු ගමන පුදුම විදිහට ගෞරව කරන්න වෙනවා. මෙතෙක් කරපු අත්තරද්ද පවා ගෞරව කරන්න වෙනවා. ගෞරව කරලා කවදා හරි මේ චිත්‍රයේ ඉස්සරහින් පස්සෙන් දෙකෙන්ම බලන්න පුළුවන් වුණොත් එහෙම නැත්නම් කියනවා නම් පෞද්ගලික ලක්ෂණ සහ පොදු ලක්ෂණ කියන මේ දෙකම බලන්න පුළුවන් වුණොත් ඊට පස්සේ යෝගාවචරයට තද බල වැඩක් නැහැ. කවදා හෝ මේ මිනිස්යාට මේ යෝගාවචරයට අරමුණක තියෙන පෞද්ගලික ලක්ෂණ හා පොදු ලක්ෂණ දෙක බලන්න පුළුවන් නම් පසුකාලීන ආචාර්යවරු පෙන්ලා දීලා තියෙනවා එයා චුල්ලසෝතාපන්න කියන තත්ත්වයටපත් වෙනවායි කියලා. ශාසනේ ලද්දස්සාසෝ ලද්දපතිට්ඨෝ දියත ගතිකෝ ඉගෙන ශාසන ප්‍රතිෂ්ඨාව ලැබුවයි කියනවා යා. ආස්වාදයක් ලැබුව කෙනෙක් කියනවා. ඒ කියන්නේ මේ භාවනා ජීවිතේ විනෝදාංශයක් කරගත්ත කෙනෙක්. ඒක හැමදාම රස විඳින්න පුළුවන්. නියත ගතිකයි කදාකත් ඒ පුද්ගලයා මේ මට්ටමේ මරණත් අපාගත වෙන්නේ. ඒ නිසා මතු පිට පේන යමක් මෙයා කවුරුහරි පෙන්වන්න හදන තියෙන මතු පිට තියෙන දේ ප්‍රතික්ෂේප කරන්න එපා. ඒක බුදුහාමුදුරුවෝ ප්‍රතික්ෂේප කරන්න. නමුත් මතක තියාගන්න මේ භාවනාවේ විනිවිදලා බලනකොට මේ හැම දෙයකටම පොදු ලක්ෂණ තියෙනවා. පොදු ලක්ෂණ හරි නීරසයි. පොදු ලක්ෂණ හරි ඒකාකාරයි. පොදු ලක්ෂණ හරි බය උපදවන සුළු කිසිම රසවින්දනයක් නැහැ. මුළු ලෝකෙම බැඳිලා තියෙන මේ පෞද්ගලික ලක්ෂණ හොයන හරහා. මොකද සරුවච්චන් වහන්සේ පවා ඒ ගැඹුරකට යනකොට ඉස්සල්ලාම මේ එපා කළ යුතු එහෙම නැත්නම් කියලා දිනාම දන්නේ මේ පෞද්ගලික ලක්ෂණ හරහාමයි මේ පෙත ඇඳලා තියෙන්නේ. ආනාපාන කරනකොට සක්මන් කරනකොට හොඳට බලන්න ඕනේ ආස්වාසයෙන් ප්‍රස්වාසයෙන් වෙනස් වෙන හැටි ආස්වාසයේ මුලමදාග ආස්වාසයෙන් ආස්වාදයට වෙනස් වෙන මේවා තේරෙන පෞද්ගලික ලක්ෂණ. නමුත් ඒක හොඳට බලලා අන්තිමට පොදු ලක්ෂණ මතුවෙනකොට මේ ආස්වාසයේ තියෙන වායු පොට්ටබ්බ ධාතුමයි ප්‍රස්වාසයේ තියෙන වායු පොට්ටබ්බ ධාතුමයි පිම්බීම හැකිලිමේ තියෙන වායු පොට්ටබ්බ ධාතුමයි ආදි වශයෙන් මේ පොදු ලක්ෂණ දකින්නකොට ඒක දැනගන්න එතින් ගිය බව දැනගන්න තියෙන එකම දේ තමයි කම්මැලිකම. එතින් ගිය බව දැනගන්න තියෙන නිමිත්ත තමයි ඒකාකාරීකම. නීරසකම. තනි වුණා වගේ දැනෙන ගතිය. පාළු වගේ දැනෙන ගතිය. අන්න එතනදී දැන් මේ රූප ධර්ම වල වැඩ කරන හිට මට පෞද්ගලික ලක්ෂණ හරහා ඔක්කොගෙම පොදු ලක්ෂණ දකිමින් ඉන්නකොට නාම ධර්මයක් වශයෙන් ඒ පාකම මතුවුණා. ඒකාකාරීකම මතුවුණා. නිදිමත මතුවුණා කියලා. එතන පෙරලි ගොඩක්නේ. පෞද්ගලික ලක්ෂණ ඉඳලා පොදු ලක්ෂණයට මාරු වෙනවා. නාම ධර්ම රූප ධර්ම ඉඳලා නාම ධර්මයට මාරු වෙනවා. භාවනාවේ මනාපේ ඉවර වෙලා අමනාපේ පහළ වෙනවා. තුන්වෙනි එක හතරවෙනි එක තමයි මේ වෙච්ච සංගතිය කමඨාන් සුදුනට කියා ගන්න බැරුව යනවා. පෞද්ගලික ලක්ෂණ විතරයි ව්‍යාකරණයට අහුවෙන්නේ. පොදු ලක්ෂණයට අන්න ව්‍යාකරණ වැඩ කරන්නේ නැහැ. ඒ වගේම මේක ඇතුළේ වෙන එකක්ද පිටත වෙන එකක්ද කියලා අජත්ත බහිද්දා ભેදයක් නැති වෙනවා. ඒ නිසා යෝගාවචර හරි බයවිල්ලක් බය වෙනවා. නැත්නම් ගුප්ත තැනකට වැටෙනවා. අන්න එතනදී නොසලෙන ගතිය තමයි මේ තාදී බව පටන් ගන්න මොන්ටිසෝරි පාන්තියේ. මේක හරියට කමඨාන සුද්ධ වෙච්චාම ශක්තියක් එනවා. ලක්ෂ වාරයක් කෙරුවට පස්සෙත් ශක්තියක් එනවා. සිද්ධි වෙනකොට ශක්තියක් එනවා. මෙතනදී මම මේ ඉවසාදරා සිටින්නේ බුදුහාමුදුරන්ගේ නාමයෙන්, ධර්මයේ නාමයෙන්, සංඝයාගේ නාමයෙන්, සීලේ නාමයෙන්. මොනම ලාභයක්වත් මට නැහැ. අඩු ගානේ භාවනාවක් තියෙන උනන්දුවක් නැහැ. නමුත් මම කවදාවත් මේක අතහරින්නේ නැහැ කියලා ඒ ගෙනියන ඒ තාදී ගුණේ නොසලින බව අනිවාර්යයෙන්ම හැරමිටියක් වශයෙන් අපන්නක ප්‍රතිපදාව නැත්නම් අවිරුද්ධ ප්‍රතිපදාව පාවිච්චි කරනවා. නැවතත් පටන් ගන්නකොට ආය රූප ධර්ම ආයත් පෞද්ගලික ලක්ෂණ හරහා ගිහිලා පොදු ලක්ෂණයට මාරු වෙනකොටම හරි අවදියකින් හරි උනන්දුවකින් මේක කොහොම හරි මගේ විශේෂේෂ්ත්‍රයට ඇතුල් කරගන්න ඕනයි කියලා මෙතන ලූටලා යන්න දෙන්නේ නැහැ. මම සතියට ලක් කරගන්නවා. සමාධිය කරනවත් කමන්නේ ප්‍රඥාව කරනවත් කමන්නේ මම මේක අල්ලගෙන ඉන්නවා කියලා ඒ තියෙන නොසැලෙන ගතියට යන්න ගියොත් ඒ යෝගාවචරයට එතනදී තමන්ගේ ජීවිතේ පාවා දෙන්න වෙනවා. කය පාවා දෙන්න වෙනවා. ඒ මොකද මේ කය පිළිබඳව තියෙන මේක හිටගෙනද ඉඳගෙනද ඇතුළත පිටත පිරිමිකම ගෑනුකම මොනවත්ම මායින් කරන්නේ නැහැ ඒක. පොදු ලක්ෂණයට යනකොට ඒ මායින් කරන ගතිය තමයි නැති වෙන්නේ.
නිසා යෝගාචර වෙන්නේ මම නැති වෙනවා. ඉතින් මම නැති වෙනට බය නම් ආයෙ අත් දෙක අරලා අත ගාලා ඉතින් හරි ගෙනාපු සෙට් එක බඩු ටික තියනවා කියලා ඉතින් සන්තෝෂ වෙනවා. නමුත් ඒකට එවැනි බාධාවක් කරන්නේ නැතුව මේක නැති වෙන්නේ නැති විය. තිබෙන්නේ තිබීවා කියලා ඉදිරියට යන ගතියත් තාදී ගතියේ තරුණකමක් පේන්න තියෙනවා. අන්නේ මේ ඉස්සරහට ගියොත් විතරක් ඒ යෝගාචර මේ නාම රූප ධර්ම ඉදලා නාම ධර්මයට පෞද්ගලික ලක්ෂණ පොදු ලක්ෂණ මාරු වීමේ සංදිස්ථානේ දැනගත්තොත් එතනින් යාට සියල්ල ස්වයන් සිද්ධයි. ඉතින් යන මොන්නම දෙයක්වත් යෝගාචරයට කලබල වෙන්න දෙයක් නැහැ. කරනවා නම් කරන්න තියෙන යමක් නොකර සිටීම විතරයි. එතෙන් එනකන් කල යුතු රාජකාරී ඌලියන් ගොඩක් තියෙනවා. ඉතින් ගියාට පස්සේ මේකට හොඳ අවදි වෙලා දැන් මම වාහනේ පාට දාගත්තා. දැන් යන්නේකයි තියෙන්නේ කියලා යෑම ඔය සත්‍ය විසුද්ධි ක්‍රමයෙන් පෙන්වන්නේ පටිපදා ඥාන දර්ශන විසුද්ධි කියලා. එතනින් තමයි ප්‍රතිපදාවට වැටෙන්නේ. මේ ප්‍රතිපදාව වෙනුවට පස්සේ බාධා වෙන්න දෙන්නේ නැතුව දිගට එහෙම නැත්නම් අතිපණ්ඩිතකම් කරන්නේ නැතුව දිගට යන්න දෙන එක තමයි තියෙන්නේ. එතන තියෙන්නම එන්න තියෙන්නම ඒ උපේක්ෂා වෙන එක. ඒ තාදී ගුණය අකම්පිය ගතිය එහෙම නැත්නම් එහෙව් ගතිය විතත තාවිතත කියන විදිහට ඒ තාදී ගතියේ ඒකට විරුද්ධව සැක පහල කරනවා. හිතේ ගොඩාක් සැක පහල වෙනවා. මේ සියලු සැකයන් දැනගන්න ඕනේ නාම ධර්මයක් මතුවේනේ. ඒ සැකේ ආපු ආවයි කරදර කරපු ආවයි ගියාවයි. මං ආයෙත් යනවා මේක දිගේ යන්න ඒ ඥාන දර්ශන විසුද්ධියකට වෙන්න ප්‍රතිපදා ඥාන දර්ශන විසුද්ධිය ඥාන දර්ශන විසුද්ධියකට වෙන්න. එතකොට ඇත්තටම ඒ ඥාණයෙන් භාවනාවෙන්මයි භාවනාව මෙහෙවන්නේ. කරන මමේක හෝ කිරීමෙන් ලැබෙන මාන්නක්කාරකමක් හෝ ලැබෙන ආසාව සම්පූර්ණ කරන්න තියෙන තෘෂ්ණාවක් හෝ නෙවෙයි ගැම්මටම තමයි ඉදිරියට යන්නේ. ඉතින් ඒ தත්තට ගියාට පස්සේ ඒ தත්තට යන්න තේරෙන පටන් අර ගන්නවා අපි මෙතෙක්කල් සංසාරේ දැකලා තියෙන මේ දත යුතු දේවල් වලින් කොච්චර පුංචි කොටසක්ද ඒ තාක් ගහපා දෙන්න ගියා අපි. ඒ තාක් කලහ විවාද තිබුණා. මේ පූර්ණ චිත්‍රය දකින්න පටන් අරගත්තට පස්සේ ගහපා දෙන්න දෙයක්වත් නැහැ. ඇත්තට මේකට අයිතිවාසිකම් කියන්න කවුරක්වත් එන්නේත් නැහැ. මොකද මේ ශේස්ත්‍රයේ මේ කාමභෝගීන්ට අදාළ නැහැ. ඒකේ කාමයේ පිළිබඳව ආදීනව දැකලා හරියටම මේ ඉදිරියට යන කෙනාට විවේකයේ දන්න කෙනාට විතරයි යන්න තියෙන්නේ. එතන ගියාට පස්සේ මේ ශේස්ත්‍රයේ ගොඩාක් වෙලාවට ගැළපෙන්නේ ආර්යයන් වහන්සේලාට ගැළපෙන ලෝකයක්. ආර්යයන් වහන්සේලාගේ විවහාර ක්‍රම. ආර්යයන් වහන්සේලා මේක ලෝකේ දිහා බලන හැටි ඒක නිකන් කුරුල්ලෙක් පොළොව දිහා බලනකොට බලන පේන දර්ශනය වගේ පේන තියෙන. ඉතින් ඒ දර්ශනය ඇති වුණාට පස්සේ හරි අමාරුයි ඒ අත්දැකීම කාමභෝගියෙකුට විස්තර කරන්න. කාමභෝගී හරියට මේක ප්‍රතික්ෂේප කරන එක গুপ্ত ධර්මයක්, ගූඪ ධර්ම. ඕවා කිසිසේත්ම විද්‍යානුකූල නැහැ. විද්‍යානුකූල නම් ඔබ තව කෙනෙකුට හම්බෙන්න එපා. හැමතැනම ආරම්භ දෙන්න පුළුවන් වෙන්න එපා. ඒ නිසා ඕවා බොහොම සීමිත පිරිසකට ගන්න පුළුවන් දේවල් කියලා ඒගොල්ලෝ ප්‍රතික්ෂේප කරනවා. ඉතින් සර්වඥාන්සෙත් සර්වඥතා ඥාන ලැබුවට පස්සේ ප්‍රථම වතාවට ලෝකේ කාටද මම මේ බණ කියන්නේ කියලා කාටද මම මේක බෙදාගන්නේ කියලා බලනකොට පියවරක් පස්සට හිතා අරගෙන තියෙනවා කාටවත් කියලා බෑ කිසිම කෙනෙක් සුදුසු නැහැ කියලා. එදින්දි තීන්දුවක් කරන් තියෙනවා බණ නොකියන්න. ඒකෝර තමයි සාම්පති බ්‍රහ්මරාජය ඇවිල්ලි වෙරලා තමන්ගේ උතුරු සළුව ඒකාංශ කරන එක දණක් බිම ඇනගෙන වැඳලා කියලා තියෙනවා නිදුකානන් වහන්සේ මහා විනාශයක් මේක. බුද්ධෝහම් බෝධ ඉස්සාමි මුත්තෝහම් මොචේ පරේ තින්නෝහන්තර ඉස්සාමි සංසාරෝගා මහබ්බයා කිය වජානන්ත සංසාරයක් බෝධිසම්පාර පිටුවේ බුදු වෙන්නෙමි බුදු කරවන්නෙමි කියලයි. ඊතර වන්නෙමි ඊතර කරවන්නෙමි කියලාමයි. මිදෙන්නෙමි මුදවන්නෙමි කියලාමයි. දැන් ඔබ වහන්සේ බුදු වුණාට පස්සේ ඊතර වුණාට පස්සේ මිදුණාට පස්සේ මේක නොකියන්න තීන්දුව කරොත් ඒක මහා දුමාකාර අභාග්‍ය දනක දෙයක්. ඔබ වහන්සේ හිතන විදිහට සම්පූර්ණ කෙලෙස් නැති දුවිලි නැති ඇස්නල් ලෝකේ නැති බව හැබැයි නමුත් රජස් අඩු ඇස් තියෙනවා. දුවිලි අඩු ඇස් තියෙනවා. ඒ නිසා කරුණා කළා ඒ අත්තන් කිරේ අනුකම්පා කරලා උත්සාහයක් කරලා බලන්නේ. ඊට පස්සේ තමයි මේක දායට බුද්ධ ගයාම ඉඳලා පයින් වැඩියේ සුමාන ගානක් ඇත්තටම ඉස්සලා උද්දකාරාම පුත්‍ර ආලකාරාම ඒ වගේ කට්ටිය බැලුවේ කට්ටිය ඒකට ලෝකෙන් අයින් වෙලා මැරිලා ඊටතරිය ඉපදිලා තියෙන අරූප ලෝකවල මොන විදියෙන්වත් සම්බන්ධතාව පවත්වනවා. ඒ කියන්නේ
SMS එකක්වත් අරින්න විදියක් නැහැ, සිග්නල් නැහැ. ඉතින් ඊට පස්සේ මොනව කරන්නේ? ඊට පස්සේ තමයි ඔය පස්සක මහණු හොයාගෙන ගියාට පස්සේ පස්සක මහණන් මොකද්ද කිරුවේ? ඔය ශ්‍රමණයා රජ කුලයෙන් පැවිදි වුණේ. පැවිදිලා දැන් ඇඟ තර කරගෙන ලස්සන වෙලා දැන් ඔය එන්නේ මොකටද? අපි ලව්වා අත්පා මෙහෙවර ගණ්ඩායි. වගේ මාන්නක්කාරකමට එන්නේ අපි මායින් කරන්න එපා. කිසි කෙනෙක් ගණන් ගන්න එපා. ආවොත් වැඩි හිටියෙක් ආව විදිහට රජ කුලෙන් ආපු විදිහට වතුර ටිකක් තියමු ඕනනම් කකුල් දෙක හොදාගෙන ගෙට වෙච්චාවයි කියලා අර වැඩියෙන්ම බුදුහාමුදුරුවෝ බුදු වෙන්නත් ඉස්සෙල්ලා පැවිදි වෙලා තපස් රැකෙමින් කිසිතම කොණ්ඩඤ්ඤ හාමුදුරුවෝ බුදුහාමුදුරගේ නමට පැවිදි වෙච්ච එක. නමුත් අර වෙලාවේදී ෆැක්ටරි ෆ්‍රෙෂ් බුදුහාමුදුරුවෝ එනකොටත් ප්‍රතික්ෂේප කරා. කිසි කෙනෙක් හම්බෙලා නැහැ ධර්මයේ Tamange ඕනයි කියන හදන කොටත් ඒ බුදුහාමුදුරුවෝ බව ප්‍රතික්ෂේප කරා. ඊටාමත් ප්‍රයෝගයෙන් තමයි බුදුරජාණන් වහන්සේ යැත්තෝ මේ Tamanට නතු කරගෙන මේ තාදී ගුණය ඒගොල්ලන්ට සම්බන්ධ කරේ. තුන් සැරයක්ම කතා කරලා තිනවා පොඩ්ඩක් කට්ටිය වාඩිනවා බණ ටිකක් කියන්න කියලා. හැම කෙනාම කිව්වලු ওই කට්ටිය අපි ඔක්කොම එකයි. මොකටද ඔයා බණ කියන්නේ අපිට? අවශ්‍යතාවයක් නැහැ. යාළුවා කියලා කතා කරලා තියෙනවා. ඊට ආයෙසරක් කියනවා නතර වෙන්න බණ ටිකක් කියන්න. බෑ. තුන්වෙනි සැරේත් කියලා තියෙනවා. මම ආවේ ඒකට. ඊට පස්සේ සර්වචනාංශේ මේ බුදුම chance තමයි ඒක ලස්සන කරලා කියන්නේ. අහලා තියෙනවා මේ ඕගොල්ලන් කවදා හරි මම අඩු ගන්න දුෂ්කර ක්‍රියා කරන වෙලාවේදීවත් ආලෝක සංඥාවක් මත හෝ මට ආලෝක සංඥාවක් අත්තෝ මට පහළුණායි කියලා මම නිමිත්තක් ඉදිරිපත් වුණායි කියලා හෝ කියලා තියනවාද කියලා. එතකොට කට්ටිය මොන බලානිකොල්ල මේ මනස කවදාකවත් තමන්ගේ ගුණ ගායනා කරපු කෙනෙක් නෙවෙයි. අපි අවුරුදු 6ක් පිටිපස්සේ හිටියා නෑ. කවදාකවත් නෑ තමන්ගේ ගුණ ගායනා කරලා තියෙනවා. ඒසල එහෙම නොකියපු මම අද ඇයි මේ කියන්නේ පොඩ්ඩක් වාඩි වෙන්න බණ ටිකක් කියන්නම් කියලා. අර 6 දෙනාටම 5 දෙනාටම කට උතර නැතිව තියෙනවා. ඒ කියලා තියෙනවා මට එදා තිබුණ නැති නිසා මම නෑ කිව්වා අද තියෙන නිසා තියෙනවායි කියනවා. ඊට පස්සේ තමයි පොඩක් වාඩි වෙලා තියෙන ඊට පස්සේ තමයි ඔය ධම්මචක්කප්පවත්තන සූත්‍රය දේශනා කරේ. ඒ සූත්‍ර දේශනාව ඉවරනකොටම කොණ්ඩඤ්ඤ ස්වාමීන් වහන්සේට යං කිංචි සමුදේ ධම්මං සබ්බන්තං නිරෝධ ධම්මං යම් තාක් මේ ලෝකේ පහළ වෙනවන රූප වේවා සංඥා වේවා සංස්කාර වේවා විඥාන වේවා සියල්ලම given සුළුය එකක්වත් අල්ලන්න දෙයක් නැහැ. වගේ කිසිම හරපද්ධතියක් නැහැ. ඔය ගබඩා කරගෙන මගේ කියා ගන්න දෙයක් නැහැ කියන එක අවබෝධ වුණා. ඊට පස්සේ වප්ප ස්වාමීන් වහන්සේ. පස්සේ පස් දෙනාම එකතු කරලා වප්ප ස්වාමීන් වහන්සේ ඔක්කොමලා එකතු කරලා අනත්ත ලක්කන සූත්‍රය දේශනා කරපුවට පස්සේ තමයි ඔය මේ තාදී ගුණය එහෙම නැත්නම් ක්ෂීණාශ්‍රව භූමියටපත් උනේ. ඊට පස්සේ වප්ප ස්වාමීන් වහන්සේ පිරිනුවම් පාන්න ඉස්සෙල්ලා තමන්නාංශයේ චරිතාපදානය දේශනා කරන වෙලාවේදී උන්වහන්සේ ශ්‍රීපත් කළා කියලා තියෙනවා පස්සන්තෝ පස්සති පස්සන්තං අපස්සන්තෝ පස්සති නපස්සන්තෝ නපස්සන්ති පස්සන්තෝච නපස්සති කිය. ඇසත්තෝ තව ඇසත්තන්ව දකි. ඇස් නැත්තුන් දකි. ඇසත් කෙනාට අන්ධයා පේනවා. ඇස් නැත්තෝ නොදකිත්. ඇසත්ත කවුද කියලාවත් ඇස් නැත්තෝ නොදකිත් කියලා. එසා තමන්ගේ ඇස් දෙක අරිනකම් බුදුන් ලෝකේ පහළ වුණත් තමන්ට පේන්නේ නැහැ. තමන්ට තියෙන කාමේ පමනක් නා. ඒකට කියනවා අන්ධයක් කියලා. අන්ධ කරනෝ අචක්ක කරනෝ අඥාන කරනෝ මේ පඤ්ඤා නිරෝධකෝ නිබ්බාන නිරෝධකෝ කියලා. මේ කාමේ මතුනට පස්සේ ඇස් නැති කරනවා. අචක්කු කරනවා අන්ධ කරනවා ඇස අන්ධ කරනවා අනිබ්බාන සංවත්තනිකෝ නිවනෙන් පැත්තට තල්ලු කරනවා ප්‍රඥා නිරෝධකෝ මේ ඒක නැති වුණාට පස්සේ තමයි තේරෙන්නේ කවුද එවැනි පැත්තට පහන්සි වෙන කට්ටිය මේ ලෝකේ ඉන්නේ ඇස් නැති මනුස්සයා පේනවා ඇස් තියෙන මිනිහයි පොට්ටය දෙන්නම පේනවා පොට්ටයාට තව පොට්ටයා කවුද ඇස් තියෙන මිනිහා කියලාවත් පේන්නේ නැහැ ඉතින් ඒක හරි අසාධාරණ ක්‍රමයකට මේ සත්‍ය ලෝකේ පැතිරෙන්නේ ඒ නිසා යන්තමට හරි ඇස් පෑදුනා නම් අපිට පේන්න පටන් ගන්නවා අපි වගේ උත්සාහ කරන මේ නොසලෙන බවට උත්සාහ කරන තාදී බවට උත්සාහ කරන අෂ්ටෝකධාරී කම්පා නොවීමට උත්සාහ කරන සුළු පිරිසක් ඉන්නවා. ඒ පිරිස නැයි කියලා ලෝකේ සදාචාර පිරිහෙනවයි කියලා ලෝකේ විනාශ වෙනවා බුද්ධ ආගම නැති වෙනවා කියලා ඔය අඬාහෝ ගාන හුඟ දෙනකොට මේ වලිගේ පිච්චිලා තියෙන. හනුමගේ වගේ. ඉතින් ඒකට ඉවසුමක් නැහැ. අලුගිට ගිනි තිබ්බට පස්සේ අහනුම කරන්නේ ගෙන්ගෙට කියලා ගෙවල් ගිනි තියෙන එක විතරයි. විවේකීව ධර්ම කොටස බැලුවොත් එදත් හිටියා අදත් ඉන්නවා ඊටාම සුළු පිරිසක්.
ඉතින් මේ පිරිස දිහාවට Taman යන්න එක දකින්න ඕන. ඒ දැකීම Taman තුලින්ම මේ භාවනා කරනකොට නිමිත්තක් අරමුණක් එනත මේ ඉන්ද්‍රියයන්ගෙන් නැත්නම් මේ බාහිර නිමිති වලින් සමුගන්න වෙලා වෙනකොට උද්දකලා වෙන වෙලා වෙනකොට විවේක වෙන වෙලා වෙනකොට විස්රාම වෙන වෙලාවට මේ තමයි තාදී ගුණය මම මේකටයි අනුග්‍රහ කරන්න ඕනේ කියන කාරණාව තේරුම් ගත්තොත් නිවන් නොලැබුවාට ඒ දකින්නේ දෘෂ්ටි කෝණේ ඒකයි මේ භාවනාදි කරන්න කියන එක වටහා ගත්තොත් ඒ මනසයා ලදලද අවස්ථාවේ මේක දියුණු පවුණු කරගන්න. එතකොට ඉබේම බුදු ගුණ බුදුරජාණන්සේ ලෝකෙදී බලපු හැටියට හරියට රාහුල කුමාරයා බුදුරජාණන් වහන්සේ දැකලා අනේ ශ්‍රමණේ උඹේ හේවණත් මට සැපයි මේ කියලා පිටිපස්සෙන් ගියා වගේ අර දන්න කටේ කිරිසුඳ ගිහිලා නැතත් මේ තාදී ගුණේ දිහාවට පොඩි හෝ සංඥාවක් පොඩි හෝ එළවුමක් යොදන්න පටන් අරගත්තොත් අපේ තියෙන සාමාන්‍ය බුද්ධියෙන් අනන්තවත් ක්‍රමසහවිදි සපෙලා දීලා ක්‍රමයෙන් හරියට මේ පරියන්කෙම ඉන්නකොට විතරක් නෙවෙයි ශක්මණේම ඉන්නකොට විතරක් නෙවෙයි එදිනදා ජීවිතේදී පවා මේ කවුරු මොනවා ගහපා දෙන්න ගියත් ඕකට අවිරුද්ධ භාවයේ පෑමේ. ඕක කියන්නේ නෑ කියන්නේ. ඒක චපලකමක්වත් කරාරින ගතියක්වත් නෑ විශාල තාදී ගුණයක්. හැබැයි හොඳට මේ මිනිසයා කියන දේ අහලා ඒක තේරුම් අරගත්තට පස්සේ තමයි ඉක්මන් වෙන්න නරකයි. ඔය කියන්නේ ඔක්කොම බොරු ඔක්කොම ශූන්‍යයි මේ ලෝකේ ඒක නෙමෙයි ක්‍රමී. මේ මනුෂ්‍ය කියන දේ අහලා එයා අවබෝධ කරගන්න ඕනේ. මේ මනුෂ්‍ය මේ දෙන්න හදන්නේ යාර තියෙන එක්ක ප්‍රශ්නයක් එක්ක දුකක් එක්ක අසහනයක්. හොඳට තේරුම් අරගෙන ඒකෙන් තමයි සැලුනොත් කිසිම කර්මස්ථාන ගතියක් නැහැ. කිසිම මොරච්ච ගතියක් නැහැ. ඒක ගත්තට නොසැලෙන ගතිය නැහැ වුණා වගේ ඉඳගෙන බොහොම විවේකීව තමන්ගේ සතියට සමාධියට දුන්නොත් අර ප්‍රශ්නට උත්තරේ ඉබේම තියෙනවා තමන් ගාව. කලබල වෙලා කල්පනා කරන්න පටන් ගන්නකොට කවදාකවත් හොඳ එකක් නැහැ. ඒ නිසා විවේක වෙන්න පුළුවන් නම් මේ ලොකු සංචින්න කාලේ කියන කමඨාන් සුද්ධ කරනකොට Taman යන බල උප්පරීම සතියට ගිහිල්ලා හොඳට අහගෙන ඉඳගෙන වචන නැහැ වුණත් මේ කියාගෙන ඉන්නේ මේකයි කියලා ඒකට දෙන්න ඕන උත්තරේ මේකයි කියලා ධර්මයෙන්ම වෙයි. කල්පනා කළා අර සූත්‍රයේ මෙහෙම තියෙනවා මෙහෙම ගලපන්නේ කොහොක්කදාකවත් ඒ නියම උත්තරේ ඉන්නේ. නියම උත්තරේ ඉන්නේ අර හිතට මේ හිත සම්බන්ධ කරන්න ඕනේ. යටි හිතෙන් අර හිත මේ හිත ස්පර්ශ කරන්න ඕනේ. එතකොට ඉබේම ගනුදෙනුව සිද්ධ වෙනකොට Taman නෙවෙයි ඒ චිත්ත නියාමයක් අනුව කටයුතු සිද්ධ වෙනවා. ඒක ඒ විදිහටම ඇත්තටම ඔය මානසික රෝගීන් පිළිබඳව සායනේ පවත්නකොට ඒ රෝගියාට උදව් කරන්න ඕන නම් පුළුවන් තරම් ඒ රෝගියාගේ தත්ත්වෙට ඒ කියන්න හදන මේ මානසිකත්වයට Taman හිතින් ස්පර්ශ කරන්න කියන හැබැයි ගා ගන්න එපා. හැබැයි හිතින් පෙලෙන්න එපා. තැවෙන්න එපා. Tamanට මේක අවබෝධ කරගන්න පුළුවන් නම් එතන ඉබේම මානසික මතට සම්බන්ධිකුත් වෙනවා. ඒ පුද්ගලයාට තියෙන මේ මනසගේ ලෙන්ගතුකමයි ඒ සම්බන්ධතාවය හරහා උද්දුම සුවසේවාවක් වෙනවා. ඉතින් ඒ වගේ දෙන්නෙක් නෙවෙයි මෙතන කතා කරන්නේ සතියමයි ඇතුළතමයි ප්‍රශ්නේ තියෙන්නේ. එක පැත්තකින් කෙලස් තියෙනවා එක පැත්තකින් තාදී ගුණේ තියෙනවා. ඉතින් මේ දෙකටම සතිය සමාන ගුණය පෙන්නුවොත් ඒ තාදී ගුණයට පුළුවන් කෙලස් තියෙද්දිත් ගා ගන්න නැතුව ඉන්න. කෙලස් වලට බෑ තාදී ගුණය තිබුණත් නොකෙලස් වතින්න. ඒකේ තරම් පහත්. ඒක තාදී ගුණේ දන්න බේරගෙන යන හැටි. ඒ නිසා සතිය දියුණු වේගන දියුණු යනකොට තමන්ට හිතා ගන්න බැරි නැත්නම් තමන් හීනකින්වත් හිතපො නැති ඒ ගැඹුරු ධර්ම කොටස් තේරෙන පටන් අර ගන්නවා. එහෙම තමයි වප්ප ස්වාමීන් වහන්සේ බුදුරජාණන්සේ ප්‍රතික්ෂේප කරත් පස්සේ බුදුරජාණන්සේගේ ධර්ම තේරුම් ගත්තට පස්සේ ඒ ක්ෂීණ ස්වභාවයට පත් වුණාට පස්සේ අස්පාදගණින් ඔක්කොටම ඉස්සර උඹේ අස්පාදගණින් එතකොට අනන්තවත් මේ ලෝකේ ඒ ධර්ම කොටස තිනේ ධර්ම කොටස වල සම්බන්ධ වෙන්න පුළුවන් බව තේරෙනවා. ඒක නිසා අපි අදත් පැයකමාරක වුණ කාලය අරන් තිනවා. ඒ ඔක්කොම මේ වෙනකන් අපි දවස් 7ක් 8ක් ඇත්තටම ශක්ති ප්‍රමාණයෙන් ඒ නොසලෙන බව ඇති කිරීම සඳහා සීලෙන් වශයෙන් සමාධි වශයෙන් ප්‍රඥා වශයෙන් උත්සාහයක් කරා. ඔක්කොට මං හිතන්නේ බලාපොරොත්තු වෙච්ච තරම් මහා ලොකු දේවල් ලැබුණයි කියලා. නමුත් යම් ප්‍රමාණයකට අදහසක් ගන්න පුළුවන් වුණා නම් බුද්ධ ආදී උත්මයන් වහන්සේලා විසින් මේ ගෙනාවු ධර්ම කොටාසයට අපි දවස් 7ක් අප කරලා තියෙනවා. මේ විදිහට සක්මන් පරියංග භාවනා කරලා තියෙනවා එදිනදා ජීවිතේ. අන්න ඒ ටිකයි අපි ගෙදර ගෙනියන්නේ. මන්ට ආවල් දෙේ නැති නිසා මට මේක කරන්න බෑ ආදි වශයෙන් නැති බැරි කන් නෙවෙයි.
අන්නේ තමයි ළඟ තියෙන ಗುಣ ටිකම දිනු පාවුණු කරගෙන දිගින් දිගටම මේ නොසලින ගතිය ඇති කරගත්තා නම් ඒක දිගටම භාවනා කරන කෙනාට විතරක් නෙවෙයි ඇසුරු කරන්නන් අතරට පවා ඒ නොසලින ගතිය මනසෙන් මනසට ක්‍රියාත්මක කරන නිශ්ශබ්ද බණක් විදියට ඒ නිසා ආශීලු දෙනාටම තමන්ගේ අභ්‍යන්තර සාසනෙත් මේ විදිහට හදාගෙන බාහිර සාසනවත් දෙන්න පුළුවන් ආදර්ශ ඇති කරමින් ඉදිරියට යන්න මේ අවසාන ධර්ම දේශනාවත් ධර්ම දේශනා හතත් දේශනාවලියත් එකසේ හේතු වාසනා වේවා කියන ප්‍රාර්ථනාවෙන් ධර්ම දේශනාවලිය මෙතනින් නැත කරනවා. සියලු දෙනාටම සැනසීම උදා වේවා කියලා ප්‍රාර්ථනා